තමයි good morning හැමෝටම ක්ලාස් එක ළමයි මම විනාඩි කීපයක් මේ විදියට ක්ලාස් එක කරගෙන යනවා මොකද මේ කැම් එකේ බැටරි එක ඩෙඩ් වෙලා මේ charge එකකට ගහලා තියෙන නිසා උදේ ක්ලාස් එකක් තිබ්බ පැය 3ක charge එකට charge වෙලා ආවන් පස්සේ මම ඊට පස්සේ කැම් එක කනෙක්ට් කරනවා දැන්ට මෙහිම පාඩම සාකච්ඡා කරගෙන යන්න හරි ගොඩක් අයට මම කිව්වා ස්ටඩි පැක් එක පුළුවන් නම් ගන්න කියලා ගත්ත අය ඇති අනිත් අයට මේ ස්ක්‍රීන් එකේ තියෙන නෝට් එක දිහා බලාගෙන ඉගෙන ගන්න පුළුවන් මොකක් හරි අවශ්‍ය දෙයක් තියෙනවා නම් ඒක දිහා බලාගෙන නෝට් කරගන්න පුළුවන් මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් ඔයා chat box එකේ අහන්න හරි අපි ගිය සතියේ ඉල්ලුම ගැන තමයි කතා කරේ මේ ස්ටඩි පැක් එකේ ස්කෑන් කරපු කොපියක් ඉල්ලුම ගැන අපි දේවල් කීපයක් කතා කරා බලන්න පොඩ්ඩක් මම ඔයාලට මතක් කරොත් ඉල්ලුම ගැන කතා කරපු දේවල් ටික මම ඔයාලට කියලා දුන්නා ඉල්ලුම කියන්නේ මොකක්ද කියලා. එතනදී මම කිව්වා ඉල්ලුම කියන්නේ භාණ්ඩ හා සේවා මිලදී ගැනීම සඳහා කරන සැලැස්මක්. භාණ්ඩ හා සේවා මිලදී ගැනීම සඳහා සැලසුම් කිරීමට තමයි ඉල්ලුම කියලා කියන්නේ. ඔයාලට මතකයි නම් ඉල්ලුම කියන සංකල්පය බිහි වෙන්න නැත්නම් ඉල්ලුමක් ඇති වෙන්න සාධක තුනක් තිබ්බා. එකක් මම කිව්වා මේ භාණ්ඩය සම්බන්ධයෙන් මිනිස්සුන්ට උවමනාවක් තියෙන්න ඕන නැත්නම් කැමැත්ත කියලා කියන්නත් පුළුවන් කිව්වා. ඒ වගේ මේ භාණ්ඩය මිලදී ගැනීමේ හැකියාව තියෙන්න ඕන. අපි ඒකට කිව්වා ක්‍රය ශක්තිය කියලා. ඒ වගේම මිලදී ගැනීම සඳහා සැලැස්මක් තියෙන්න ඕන. සැලසුම් කළ යුතුයි. මේ සාධක තුන සම්පූර්ණ වුණොත් තමයි ඉල්ලුමක් බිහි වෙන්නේ. ඊට පස්සේ තුන්වෙනියට කතා කරා ඉල්ලුම තීරණය කරන සාධක. ඒවත් ඉල්ලුම් තීරක. P PN Y T EX NO මෙන්න එහෙම කියලා සාධක කීපයක්. P කිව්වේ සලකා බලන භාණ්ඩයේ මිල. භාණ්ඩයක මිල බලපානවා කිව්වා ඉල්ලුම. දෙවෙනි එක සම්බන්ධිත භාණ්ඩවල මිල. මේ කොටස් දෙකක් තිබ්බ වට මතක ඇති. ආදේශන භාණ්ඩයි අනුපූරක භාණ්ඩයි. ආදේශන භාණ්ඩය කිව්වේ කිසියම් භාණ්ඩයක් වෙනුවට භාවිතා කළ හැකි තවත් භාණ්ඩයක්. අනුපූරක භාණ්ඩයක් කිව්වේ කිසියම් භාණ්ඩයක් සමග භාවිතා කළ යුතු භාණ්ඩයක්. එකට පාවිච්චි කරන දෙයක්. ඉතින් මේ වගේ මිල ගණනුත් බලපානවා කියලා අපි ගිය සතියේ කතා කරා. ඒ වගේම පාරිභෝගික ආදායම් බලපානවා කිව්වා. පාරිභෝගිකයන්ගේ රුචිය, කැමැත්ත, අනාගත අපේක්ෂා මිල සම්බන්ධයෙන් කරන වෙළඳපොලේ ඉන ගැනුම්කරුවන් සංඛ්‍යාව නේ වෙනත් සාධක මෙන්න මේවා තමයි ඉල්ලුම් තීරක කියලා කිව්වේ. ඊට පස්සේ අවසාන වශයෙන් මම ඔයාලට කියලා දුන්නා ඉල්ලුම නිර්වචනය කරන විදිහ. හරිද? යම් නිශ්චිත කාල පරිච්ඡේදයක් තුල මිල හැර අනිකුත් සාධක නොවෙනස්ව තිබියදී කිසියම් භාණ්ඩයක් සඳහා පැවතිය හැකි විකල්ප මිල ගණන් යටතේ පාරිභෝගිකයන් මිලදී ගැනීමට කැමැති සහ මිලදී ගැනීමට හැකියාව ඇති විවිධ ප්‍රමාණය. ඔක තමයි ඉල්ලුම කියලා කිව්වේ. අපි ඔන්න ඔය ටික සම්පූර්ණයෙන් කතා කරලා ඉවර කරා. ස්ටඩි පැක් එකේ තියෙන විදියට නම් මෙහෙමයි තියෙන්නේ මේ. නිශ්චිත කාලයක් තුල ඉල්ලුම කෙරෙහි බලපාන අනිකුත් සාධක නොවෙනස්ව තිබියදී සලකා බලන භාණ්ඩය සඳහා වූ විවිධ මිල ගණන් නැත්තේ මිලදී ගැනීමට අපේක්ෂා කරන. අර අපේක්ෂා කියන අදහසේ තේරුම කැමැති සහ හැකියාව ඇති කියන එක. විවිධ ප්‍රමාණයන් ඉල්ලුම ලෙස හැඳින්වේ. ස්ටඩි පැක් එක තියෙන අය හයිලයිට් කරගන්න මේ තියෙන්නේ එතකොට ඉල්ලුම නිර්වචනය.
ඔය තියෙන ඉල්ලුම නිර්වචන highlight කරගන්න. ඊට පස්සේ මේ තියෙන්නේ අර ඉල්ලුමක් බිහි වෙන්න ඉල්ලුමක් ඇතිවීමට සම්පූර්ණ විය යුතු කරුණු. මං කිව්වේ අවශ්‍යතාවයක් මේකට තමයි අර උවමනාව කියලා කිව්වේ. මිලදී ගැනීමේ හැකියාව සහ එසේ කිරීමට සූදානම් වීම සැලැස්ම කිව්වේ මේකට. මෙන්න මේ කියන සාධක තුන තියෙන්න ඕනේ ඉල්ලුමක් සම්පූර්ණ වෙන්න ඉල්ලුමක් ඇති වෙන්න. ස්ටඩි පැක් එක ගන්නේ ඉන්ස්ටිටියුට් එකකින්. AT ඉන්ස්ටිටියුට් එකෙන්. මේක ගෲප් එකට දාන්න පුළුවන්ද කියලා අහනවා මේ. මේ මම නිකන් මේ ඔයාලට පෙන්වන්න ඕන නිසා ස්කෑන් කරපු එක. හරිද මීට වඩා හොඳට ඕන නම් ඔයාලට ස්කෑන් කරගන්න පුළුවන්. නේ දැන් මොබයිල් එකේ තියෙනවනේ ස්කෑන් කරන්න පුළුවන් apps. මම දාන්න. හැමෝම ළමයි ස්ටඩි පැක් එක ගන්න. ස්ටඩි පැක් එකෙන් තමයි ඉස්සරහට උගන්වන්නේ. ඒක තමයි වඩාත්ම හොඳම ක්‍රමය. ඒ කියන්නේ ඉන්ස්ටිටියුට් එකෙන් කියලා තියෙනවා ස්ටඩි පැක් එක පුළුවන් තරම් ප්‍රෙෆර් කරන්න කියලා. ගෲප් එකේ අවශ්‍ය අයට දැම්මා. හරිනේ. ඒත් අපි ගියේ සතියේ ඉගෙන ගත්ත දේවල්. මේ තියෙන ඉල්ලුම තීරණය වීම කෙරෙහි බලපාන සාධක. අපි ගියේ සතියේ ඉගෙන ගත්ත ඒවා. නේ. සලකා බලන භාණ්ඩයේ මිල ප්‍රයිස් කියලා කියනවා. සම්බන්ධිත භාණ්ඩවල මිල PN, පාරිභෝගික ආදායම Y, පාරිභෝගික රුචිය T, අනාගත මිල පිළිබඳ අපේක්ෂාවන් EX, ගැනුම්කරුවන් සංඛ්‍යාව N, අනෙකුත් සාධක. මේකේ නිර්වචන හරින හැලු සර්ගේව ඕනෙලු. ළමයි මේ ඒකයි මම දැන් කිව්වේ A level වල මම දැන් සම්පූර්ණයෙන් ඔයාලට විස්තරාත්මකව මේ තියෙන්නේ ෂෝට් නෝට් එකක් වගේනේ දැන් පේනවනේ ඔයාලට එකම පිටුවේ ඉල්ලුමයි ඉල්ලුම් තීරකයි ඔක්කොම එක ගොඩේ එහෙම දාලා තියෙනවා. දැන් අර මම නිර්වචන දුන්නේ නැත්තේ AAT එකකින් ළමයි කියලා තියෙනවා මේ ස්ටඩි පැක් එක බේස් කරගන්න කියලා. අපි A level වල ඒව විස්තරාත්මකව මීට වඩා වැඩි කරුණු ඉගෙන ගන්නවා. දැන් AAT A level වලට අත්ලක් වෙන්න තමයි අපි AAT ඉගෙන ගන්න. ඒ වුණාට ඉතින් එක්සෑම් එක ගැනත් හිතන්න එපායි. ඒක නිසායි මේ ස්ටඩි පැක් එක ගන්න කියලා කිව්වේ මේක කරන්න. මොකද හේතුව අපිට ස්ටඩි පැක් එක නැතුව AT බර තැබීමේ AT නැතුව A level බර තැබීමෙන්ම හැම පාඩමක්ම ඉගෙන ගන්න අමාරුයි අපේ කාලයත් එක්ක. අපිට කොහොම සුළු කාලයක් නේ තියෙන්නේ. මේ ඒකයි මම දැන් නෝට් එක ලියවලා එහෙම කරන්නේ නැතුව මේක පැහැදිලි කරන්නේ මේක highlight කරවලා කරුණු දෙකක් නිසා. එකක් කාලෙත් එක්ක අපිට මේ සම්පූර්ණ විෂය කොටස් ටික සාකච්ඡා කරලා ඉවර කරන්න පුළුවන්. හරිද? අනිත් එක ඒක ලියන්න අපිට වෙලාවක් යන්නේ නැහැ. අනිත් එක AAT ඉන්ස්ටිටියුට් එකකින් කියලා තියෙනවා අනිවාර්යයෙන් මේ ස්ටඩි පැක් එක බේස් කරලා උගන්වන්නේ මේ ස්ටඩි පැක් එකේ තියෙන දේවල් ඒ විදිහටම තමයි පේපර් එකේ අහන්නේ කියලා. අන්නේ හේතුව නිසා. හරි ටියුට් එකක් දෙන්නලු ටියුට් එකක් දෙන්න පුළුවන්
හරිද මම දැන් ඔයාලට පෙන්නුවේ මේ ඔහොමින් ටියුට් එක හදලා තියෙන්නේ ටියුට් තියෙනවා හැබැයි අර කරන්නේ නැති ළමයි මේ ඔයාව අතරමං කරන්න බැරි නිසා මේ ටියුට් එකක් තියෙනවා මේ වෙළඳ පොලේ යාන්ත්‍රණයේ ඉල්ලුම මේක දැම්මේ නැත්තේ අර ඊපාර පේපර්ස් ටිකක් බැලුවම ළමයි ඒක හරි මේ ගාන්ට ස්ටඩි පැක් එකම බේස් කරලා ඒ අවශ්‍ය ටික විතරක් ඒ විදිහටම උගන්වන්න කියලායි කියන්නේ. ඒ නිසා ස්ටඩි පැක් එක උගන්වන එක ඉගෙන ගන්න එක ඔයාට දෙකම ලේසි. නැත්නම් මේ දැන් මෙතන මේ ටියුට් එකේ විතරක් පිටු 80ක් තියෙනවා. මේකෙන් ඉවර නෑ. තව ටියුට් එකක් තියෙනවා සිලබස් එකේ. හරි. ඒ නිසායි බලන්න හරි ඊට පස්සේ ළමයි මම කියලා දෙන්න යන්නේ ඉල්ලුම් concept තුනක් මේ බලන්න අර ෂෝට් නෝට් එකේ ඔයාට ඕන දේවල් හදාගන්න හරි දැන්ට මම මේ සාධක තුන කතා කරලා ඉවරයි ඉල්ලුම තීරක ඉල්ලුම තීරණය වෙන්න බලපාන ඉල්ලුමක් බිහි වෙන්න බලපාන සාධක ටික මේ බලන්න ළමයි සංකල්ප තුනක් තියෙනවා පළවෙනි එක ඉල්ලුම් ශ්‍රිතය දෙවැනි එක ඉල්ලුම් න්‍යාය තුන්වෙනි එක ඉල්ලුම් නීතිය හරි මම මුලින් ඔයාලට ඉල්ලුම් ශ්‍රිතය පැහැදිලි කරන්න ළමයි ශ්‍රිතයක් කියලා කියන්නේ ශ්‍රිතයක් කියන ඉල්ලුම් ශ්‍රිතය නෙමෙයි මම මේ කියන්නේ ශ්‍රිතයක් ෆන්ක්ෂන් එකක් කියලා කියන්නේ විචල්යන් වර්ග දෙකක් අතර තියෙන සම්බන්ධයක් පෙන්වන සමීකරණ. සාමාන්‍යයෙන් විචල්යන් දෙකක් අතර සම්බන්ධයක් තියෙනවා නම් එකකට අපි කියනවා ස්වායාත්ත විචල්‍ය. අනිත් විචල්‍යයට කියනවා පරායාත්ත විචල්‍ය කියලා. මෙන්න මෙහෙම ස්වායාත්ත විචල්‍යයක් සහ පරායාත්ත විචල්‍යයක් අතර සම්බන්ධය ප්‍රකාශ කරන සමීකරණය තමයි අපි ශ්‍රිතයක් කියන්නේ. ස්වායාත්ත විචල්‍ය කියන්නේ ඉන්ඩිපෙන්ඩන්ට් කියන එක. පරායාත්ත විචල්‍ය කියන්නේ ඩිපෙන්ඩ් කියන එක. දැන් මම ඔයාලට මේ දෙක අඳුන ගන්න පොඩ්ඩක් කියන්නද උදාහරණයක්. දැන් ව්‍යාපාරයක ළමයි විකුණුම් ඒකකයි විකුණුම් ආදායමයි අතර සම්බන්ධයක් තියෙනවද නැද්ද? උත්තර දෙන්න කතා කරන්න. විකුණුම් ඒකකයි විකුණුම් ආදායමයි අතර සම්බන්ධයක් තියෙනවද නැද්ද? උත්තර ඕන. තියෙනවා. මේකේ ස්වායාත්ත සහ පරායාත්ත විචල්‍ය හඳුනගන්න මෙහෙම. ඔයා මේ දෙකෙන් බලන්න මෙන්න මේ ප්‍රශ්න දෙක. ඔයා බලන්න ව්‍යාපාරයක විකුණුම් ආදායම අනුවද විකුණුම් ඒකක ගාන තීරණය වෙන්නේ. නැත්තම් ව්‍යාපාරයේ විකුණන ඒකක ගාන අනුවද විකුණුම් ආදායම තීරණය වෙන්නේ. මට කියන්න මේකෙන් ඔයාලට හිතෙන්නේ එක හරි කියලාද දෙක කියලා. එකේ කිව්වේ විකුණුම් ආදායම මත තමයි ව්‍යාපාරයේ කොච්චරක් විකුණනවද කියලා තීරණය වෙන්නේ. දෙවෙනි එකේ කිව්වේ විකුණන ඒකක ගාන අනුව තමයි ව්‍යාපාරයේ විකුණුම් ආදායම කීයද කියලා තීරණය වෙන්නේ. එකද දෙකද? හැමෝම උත්තර දෙන්න.
හැමෝම මේකත් එක්ක ඉන්න මාත් ඔය කීබෝඩ් එක PC එකක් තියෙනවා නම් කීබෝඩ් එකේ අත තියාගෙන මම අහන ඒවාට උත්තර දෙදී පාඩම තේරුම් ගන්න. මොබයිල් එක තියෙනවා නම් ඒත් එහෙමයි. එකද දෙකද කො හැමෝම උත්තර දෙන්නේ? දෙකනේ. ඒ කියන්නේ ළමයි අපිට තේරෙනවා ව්‍යාපාරයක මෙන්න මේ කියපු දේ. තමයි හරි. විකුණුම් ඒකක ගාන අනුව තමයි විකුණුම් ආදායම තියෙන්නේ. එහෙනම් තේරුම් ගන්න හැමතිස්සෙම ව්‍යාපාරයක විකුණුම් ආදායම තීරණය වෙන්නේ විකුණුම් ඒකක ගාන. ඒකයි ළමයි දැන් සේල්ස් ඩිපාර්ට්මන්ට් එකේ සේල්ස් වැඩි කරගන්න නම් විකුණුම් ආදායම වැඩි කරගන්න නම් ඉන්කම් එක වැඩි කරගන්න නම් මාකටිං පැත්තේ අයට මීටින් එකක් කරන් කියනවා මේ අපි මෙච්චර ප්‍රමාණයක් තමයි මේ මාසේ විකුණලා තියෙන්නේ. ලබන මාසේ හිම නෙවෙයි මේ ඒකක ගාන විකුණන්න ඕනේ ටාගට් එක මෙච්චරයි. මොකද මේ ප්‍රමාණය මත තමයි ව්‍යාපාරයේ ආදායම තීරණය වෙන්නේ. හරි. ඒ කියන්නේ ළමයි මේ විචල්යන් දෙකෙන් එකක් හැමතිස්සෙම අනිත් කෙනා මත යැපෙනවා. ඩිපෙන්ඩ් වෙනවා. කවුද ඒ? විකුණුම් ඒකකද ආදායම? හැම එක විචල්යක් හැමතිස්සෙම අනිත් කෙනා මත යැපෙනවා. ඒ කියන්නේ අනිත් කෙනා මත ඩිපෙන්ඩ් වෙනවා. උත්තර හැමෝම very good. ආදායම හැමතිස්සෙම අනිත් කෙනා මත ඩිපෙන්ඩ් වෙනවා. එහෙනම් අර මං කිව්වේ පරායාත්තයි කියන්නේ ඩිපෙන්ඩ් වේරියබල් එකනේ. එහෙනම් මෙතන ඩිපෙන්ඩ් වේරියබල් එක කියන්නේ විකුණුම් ආදායම. මොකද විකුණුම් ආදායම අනිත් විචල්ලෙ මත අරක වැඩි වුණොත් මෙහා වැඩි වෙනවා, අරක අඩු වුණොත් මෙහා වැඩි අඩු වෙනවා. ඒ අනුව අනිත් විචල්ලෙ මත තමයි ඩිපෙන්ඩ් වෙන්නේ. ඒ ඩිපෙන්ඩ් වෙන වේරියබල් එකට තමයි අපි කියන්නේ පරායාත්ත විචල්ල කියලා. ඒතර අර අනිත් පැත්තේ තිබ්බ මේක නම් විකුණුම් මේකක වලට කියනවා අපි ස්වායාත්ත විචල්ල කියලා. ඉන්ඩිපෙන්ඩන්ට් වේරියබල්. ඔන්න ඔහොම තමයි ඩිපෙන්ඩ් සහ ඉන්ඩිපෙන්ඩන්ට් එක හඳුනගන්නේ. හරි. මට දැන් තව එකක් මං කියන්නම් ඔයා මට කියන්න. ළමයි මිනිස්සුන්ගේ ආදායමයි මිනිස්සු මිලදී ගන්න භාණ්ඩ හා සේවා ප්‍රමාණය අතර සම්බන්ධයක් තියෙනවා. මිනිස්සුන්ගේ ආදායමයි මිනිස්සු මිලදී ගන්න භාණ්ඩ හා සේවා ප්‍රමාණය අතර සම්බන්ධයක් තියෙනවා. කවුද පරායාත්ත විචල්ලේ? පරායාත්ත විචල්ලේ කවුද? මුදට කල්පනා කරලා උත්තර දෙන්න ඕනේ. නෑනේ මම මිලක් මෙතන කිව්වේ නෑ. මම කිව්වේ මිනිස්සුන්ගේ ආදායමයි මගේ ආදායම අනුව තමයි අපේ ගෙදර කොච්චර භාණ්ඩ ගන්නවද කියන එක තීරණය වෙන්නේ. මගේ ආදායම මත මගේ ආදායමත් එක්ක බලපෑමක් තියෙනවා. භාණ්ඩ මිලදී ගන්න ප්‍රමාණය. very good. භාණ්ඩ ප්‍රමාණයෙන් ළමයි පරායාත්ත වෙන්නේ. දැන් ඔයා කියන්නේ දැන් ඔයා එතකොට සමහරව ආදායම කියලා තර්ක කරනවා නම් ඔයා කියන්නේ මගේ ආදායම ඩිපෙන්ඩ් වෙන්නේ අපි ගෙදර මිලදී ගන්න භාණ්ඩ ප්‍රමාණය මත. එහෙමද? මට මේ ක්ලාස් වලින් සල්ලි හම්බෙන්නේ අපේ ගෙදර පාවිච්චි කරන භාණ්ඩ ප්‍රමාණය මත. නැතුව ඔයාලා මතවත් එහෙම නෙමෙයි. එහෙමද ඔයා කියන්නේ? ආදායම් පරායත්තයි කියන්නේ එතන. නෑනේ. ආදායම තීරණය වෙන්නේ නෑනේ ළමයි මිනිස්සු ගන්න භාණ්ඩ ප්‍රමාණය මත. ඒක අනිත් පැත්තනේ. මිනිස්සෙක්ගේ ආදායම් වැඩි නම් අන්න ගන්න භාණ්ඩ ප්‍රමාණය වැඩි වෙනවා. අඩු වෙනම් ආදායම අඩු වෙනවා. නැතුව මේ මිනිස්සයාගේ ආදායම තීරණය වෙන්නේ ගන්න භාණ්ඩ ප්‍රමාණය මත නෙවෙයි. ඒකේ අනිත් පැත්ත තියෙන්නේ. ආදායම අනුව තමයි ගන්න භාණ්ඩ ප්‍රමාණය තියෙන්නේ. එහෙනම් පරායාත්ත විචල්‍ය කියන්නේ ගන්න භාණ්ඩ ප්‍රමාණය. ආදායම කියන්නේ ස්වායාත්ත විචල්‍ය. තව එක්සැම්පල් එකක්. දැන් මිලත් බලපානවා ළමයි. මිලයි මිනිස්සු ගන්න ප්‍රමාණය අතර සම්බන්ධයක් තියෙනවා විචල්‍යයන් දෙක. ඒකේ පරායාත්ත විචල්‍ය මොකද්ද? මිලද භාණ්ඩ ප්‍රමාණය. ඔයා භාණ්ඩ මිලදී ගන්න අවස්ථාවක් කියලා හිතන්න. මිලද භාණ්ඩ ප්‍රමාණය. පරායාත්ත. ඒ කියන්නේ ඔයා ගන්න භාණ්ඩ ප්‍රමාණය අනුවද මිල තීරණය වෙන්නේ නැත්නම් ඔයා මිල දිහා බලලා භාණ්ඩ ගන්න ප්‍රමාණය තීරණය කරනවා. පරායාත්ත විචල්‍ය භාණ්ඩ මම නම් ගන්නේ. ඔයා කොහොම ගන්නවද දන්නේ නැහැ. මම නම් මිල මෙච්චරයි නම්
එහෙම තමයි ගන්න. ඔය සමහර වෙලාවට මිල අඩුයි වගේ නම් ඔය ඩිස්කවුන්ට් වගේ දාලා තියෙනවා නම් එක ගන්න ඕන එකට මම ටික ගන්න. very good. මිල ස්වායත්තයි ළමයි. ප්‍රමාණය තමයි එතන පරායාත්. මොකද මිල අනුවනේ අපි ගන්න ප්‍රමාණය තීරණය කරන්නේ. හැමතිස්සෙම ගන්න ප්‍රමාණය තීරණය වෙන්නේ මිල අනුව. මේ මිල දිහා බලන්න. දැන් මේ දවස්වල ළමයි මාකට් එකේ එළවලු ගන්න ප්‍රමාණය මිනිස්සු කලින්ට වඩා අඩුයි. ඇයි ඒ? මිල වැඩි. දැන් ඔයා අර මේ ලොජිකලි හිතන්න. දැන් ළමයි අර මාළු දීවර වෙලෙන්දන්ට ලොකු ප්‍රශ්නයක් තියෙනවනේ. ඔයා දැක්කද අර මාළු අම්මුෙන් කනවා මේ අවුලක් නැහැ මේ මාළු වල කිසි අවුලක් නැහැ කියලා. දැක්කද එහෙම ප්‍රශ්නයක්? ඉතින් ඔයා කියන විදිහට එහෙම මිල වෙනස් කරගන්න පුළුවන් නම් නිකම් මාළු ටික බෙදලා දුන්නා නම් ඉවරයිනේ. ගෙවල් වලට මාළු ටික බෙදලා දුන්නා. බෙදලා දුන්නාම මිනිස්සු ගෙවල් වල ආහාරයට ගන්න මාළු ප්‍රමාණය වැඩි. අන්න එහෙනම් ඔයා කියන විදිහට මිල වෙනස්. එහෙම වෙන්නේ නැහැ. මිනිස්සු මිල දිහා බලලා තමයි ගන්න ප්‍රමාණය තීරණය කරන්නේ. අවසාදක බලපානවා. එතන මං කියපු අවස්ථාවේ මිල ස්වායත්ත විචල්‍ය ප්‍රමාණය පරායාත විචල්‍ය. තව එක්සාම්පල් එක අන්තිම එක හරි. කල්පනා කරලා උත්තර දෙන්න. මෙහෙම හිතන්නකෝ. හිතන්නකෝ ආ මියුසිකල් ෂෝ එකක් ඕගනයිස් කරා කියලා. මියුසිකල් ෂෝ එක ඉස්කෝලේ කියලා හිතන්න. සංගීත ප්‍රසංගයක් ඕගනයිස් කරනවා. මොකක් හරි දෙයකට ඉස්කෝලේ වැඩකට උදව් කරන්න හිතාගෙන. ඒකේ ළමයි සංගීත ප්‍රදර්ශනයෙන් සංදර්ශනයෙන් හම්බෙන ආදායම තියෙනවනේ. ඔය ආදායමයි සංගීත සංදර්ශනයේ බලන්නේන ප්‍රේක්ෂක සංඛ්‍යාවයි අතර සම්බන්ධයක් තියෙනවා. පරායාත්ත විචල්‍ය මහන්සිය. ප්‍රේක්ෂක සංඛ්‍යාවලු. ඒ කියන්නේ ඔයා මියුසිකල් ෂෝ එකක් කරොත් ඔයාගේ ආදායම ඔයා මුලින් තීරණය කරනවා. ඒ ආදායම අනුව තමයි ප්‍රේක්ෂක සංඛ්‍යාව තීරණය වෙන්නේ. ඒ කියන්නේ ඔයා ආදායම ලක්ෂ 10ක් කියලා තීරණය කරොත් ප්‍රේක්ෂක සංඛ්‍යාව මෙච්චරයි කියලා තීරණය වෙනවා. එහෙමද? ඒ කියන්නේ ඔයා ගෙදරට ගිහිල්ලා එක්කන් එනවා ප්‍රේක්ෂක හැම එකව. මරුනේ ළමයි. මම එහෙනම් ඔයාලට මියුසිකල් ෂෝ එකක් ඕගනයිස් කරන්න දෙන්නද? හා? මම ඉකෝන් ක්ලාස් එකේ මියුසිකල් ෂෝ එකක් ඕගනයිස් කරන්න දෙන්න. මට ඕනේ ලක්ෂ 100ක් ආදායම. ඔයා කියනවනේ ආදායම අනුව තමයි ප්‍රේක්ෂක සංඛ්‍යාව තීරණය වෙන්නේ කියලා. හරි මට ඕනේ ලක්ෂ 100ක්. මට ගෙනල්ලා දෙන්න මේ ප්‍රේක්ෂක සංඛ්‍යාව. 100 තීරණය ඒවා කියන 100 ගන්න. 100 අනුවනේ ප්‍රේක්ෂක සංඛ්‍යාව ඩිපෙන්ඩ් වෙන්නේ. ඔන්න මං විචල්ලේ දුන්නා. පුළුවන්ද? පුළුවන්ද එහෙම? බෑ. මම මියුසිකල් ෂෝ එකක් ඕගනයිස් කරොත් මගේ මියුසිකල් ෂෝ එකට එන ප්‍රේක්ෂකයෝ කීයද ඒ අනුව ආදායම තීරණය වෙනවා. ඔය දැකලා තියෙනවනේ ළමයි සමහර ඉස්කෝලවල මියුසිකල් ෂෝ ඕගනයිස් කරනවා. මාස දෙකක් විතර hina වෙන්න එපා ඔයා. ඔයා මතක් වෙනවා මේ ඉස්කෝලවලට hina වෙන්න හොඳ නැහැ. මාස දෙකක් තුනක් විතර ඔයගොල්ලන්ගේ යාළුවෝම සමහරලා පට්ට විදියට මැරිලා ඕගනයිස් කරනවා. අන්තිමට බලන්න මිනිස්සු නැහැ. සමහර වෙලාවට ඕගනයිස් කරන්න ගියපු කොස්ට් එකවත් නැහැ. ආදායම. ඒ ආදායම නිසා ප්‍රේක්ෂක සංඛ්‍යාව තීරණය වෙන නිසාද? එහෙමද? නෑනේ. ප්‍රේක්ෂක සංඛ්‍යාව අනුව තමයි ආදායම තීරණය වෙන්නේ. සමහර වෙලාවට ඇවිල්ලා තියෙන්නේ උන් යාළුවෝ සෙට් එකක් ඉන්නවනේ. ඇයි ඕගනයිස් කමිටියෙම ඉන්නවනේ ළමයි 100ක් විතර. උන් 100යි තව පිටින් 10 දෙනෙක් ඇවිල්ලා 110යි. ඉස්කෝලේ වැඩක් කරන්න ගියාම එහෙමනේ. ඔයා අර පන්තිය කට් කරන්න පුළුවන් නේ. පන්තියෙන් එළියට පයින්න පුළුවන් මේ වගේ වැඩකට අත ගැහුවාම මාසයක් දෙකක් විතර කට්ටි පැනලා ඉන්න පුළුවන් ෂේප් එකේ අපි තමයි අර ඕගනයිස් කරන්නේ. ඒක වැඩ තියෙන බොරු වැඩ නැහැ. බොරුවට යනවා පන්තියෙන් එළියට. ඉතින් මේ වගේ එහෙම ඉද්දි මාර වෙලාවට ඔහොම වෙන්න පුළුවන්. ඔහොම හරි පාඩමේ අපි කිව්වේ ප්‍රේක්ෂක සංඛ්‍යාව අනුව තමයි ආදායම තියෙන්නේ. එතකොට ළමයි තේරෙනවනේ විචල්යන් දෙක අනුව තමයි ඒක ඩිපෙන්ඩ් වෙන්නේ. දැන් මට කියන්න ආදායම කියන එකට ඔයාලට පරායාත්ත කියන්න පුළුවන්ද? බෑ.
ආදායම කියන එකට ස්වායත්ත කියන්න පුළුවන් නෑ. එහෙනම් මම කියන්න ඕනේ මේ ආදායමයි මේකයි අතර සම්බන්ධයේදී කියලා. නේ? ආදායමයි මේකයි අතර සම්බන්ධයේදී කියලා. එතකොට තමයි ඒක පරායාත්තද ස්වායත්තද කියලා හඳුනගන්න පුළුවන්. තේරුණාද කියපු දේ? ඕකේද? ඔව්. හරි. දැන් එහෙනම් පාඩමට එන්න. එහෙනම් දැන් ස්වායත්ත පරායාත්ත තියෙනවානේ. ඉවත් නැකුණා. තමයි මේක අවුලක් නෑනේ මේ මෙහෙම තිබ්බට කියන්නේ මේ වයිට් බෝඩ් එක පැහැදිලිනේ අවුලක් නෑ. ආව පේන්නේ නැති එක විතරයි අවුල. හරි බලන්න. එහෙනම් ළමයි මේක මම ඉස්සරහට ගියොත් දැන් කිව්වනේ මම ස්වායත්ත සහ පරායත්ත කියලා. මේ දෙක අතර සම්බන්ධය මෙහෙම පෙන්නනවා මේ. සාමාන්‍යයෙන් පරායත්ත විචල්‍ය මේ පැත්තට දානවා. ඔය දැකලත් ඇති මේවා. මේ පැත්තට දානවා ස්වායත්ත විචල්‍ය. ඒක තමයි ශ්‍රිතයක් ලියන විදිය. අර මේ දෙක අතර මේක ස්වායත්ත මේක පරායත්ත කියන සම්බන්ධය පෙන්නන්න මෙහෙම f අකුරක් දානවා ෆන්ක්ෂන්. මේක තමයි ශ්‍රිතයක් ලියයි. හරිද? මේක තමයි ශ්‍රිතය. මේ ඉල්ලුම් ශ්‍රිතය නෙවෙයි මං කිව්වේ ඕනම ශ්‍රිතයක් ලියන්නේ මේ විදිහට. දැන් හිතන්නකෝ අර මියුසිකල් ෂෝ එකේ කතාව කියලා. එතකොට ප්‍රේක්ෂක සංඛ්‍යාව f ආදායම. ඔහොම තමයි මියුසිකල් ෂෝ එකේ ශ්‍රිතය. හරි. එහෙනම් මං එනවා දැන් මගේ පාඩමට. මගේ පාඩමේත් ළමයි ඉල්ලුම කියන පාඩමේ QD කියලා විචල්ලයක් තිබ්බා. ඒ කියන්නේ මිනිස්සු මිලදී ගන්න සැලසුම් කරන ප්‍රමාණය. අනිත් පැත්තේ එකක් නෙවෙයි ගොඩක් තිබ්බා. P, PN, Y, T, EX, NO. NO මේවා. මේ P, PN, T, EX, NO අනුව මිනිස්සු ගන්න සැලසුම් කරන ප්‍රමාණය වෙනස් වෙනවා කියලා මම ඔයාලට ගිය සතියේ එකින් එක කියලා දුන්නා. නේ? එකින් එක කියලා දුන්නා. මට කියන්නේ ගිය සතියේ ඉගෙනගත්ත දේත් එක්ක එහෙනම් QD ද පරායාත්ත විචල්‍ය නැත්තම් මේ පැත්තේ තියෙන මේ ඉල්ලුම් තීරකද? පරායාත්ත විචල්‍ය. උත්තර ඕනේ. ගිය සතියේ අපි ඉගෙන ගත්ත P, PN, Y, T, EX, NO මේවා අනුව තමයි QD ඩිපෙන්ඩ් වෙන්නේ කියලා. වෙනස් වෙන්නේ කියලා. නේ? මිල වෙනස් වුණොත් සම්බන්ධිත භාණ්ඩවල මිල වෙනස් වුණොත් ආදායම වෙනස් වුණොත් මිනිස්සුන්ගේ කැමැත්ත වෙනස් වුණොත් එහෙනම් මං අහන්නේ පරායාත්ත විචල්‍ය වෙන්නේ මේ තියෙන ඉල්ලුම් තීරකද නැත්නම් මේ පැත්තේ තියෙන මේ QDද? හැමෝම උත්තර දෙන්න. very good. QD තමයි පරායාත්ත විචල්‍ය. හරි. එහෙනම් ස්වායත්ත විචල්‍ය වෙන්නේ මොකක්ද? ඉල්ලුම් තීරක. ඔය තියෙන්නේ අපේ පාඩමෙත් ටික. එහෙනම් බැයිද දැන් අපිට මේකෙන් ශ්‍රිතයක් හදන්න? බැයිද අපිට ශ්‍රිතයක් හදන්න? පුළුවන්. එහෙනම් මම මේ උඩ කිව්ව ශ්‍රිතයක් හදන විදිය එහෙනම් මම QD වම් අත පැත්තට දානවා. ඔන්න QD. හරි. සමාන ලකුණ දැම්මා. ස්වායත්ත විචල්‍ය එකක් නෙවෙයි ගොඩාක් තියෙනවනේ ඒක දකුණු අත පැත්තට දානවා. P, PN, Y, T, EX, NO. හරි. සංකේතය දාන්න බැරි වුණානේ සංකේතයක් දාන්න. F. මෙන්න මේකට කියනවා අපි ඉල්ලුම් ශ්‍රිතය කියලා. තේරුණාද? අපි නෝට් එකට කියවලා අපෝ වයිට් බෝඩ් එකට මේ පෞද්ගලික ඉල්ලුම කියන එක බලන්න එපා. මේක බලන්න කිසියම් භාණ්ඩයක් සඳහා ඉල්ලුම හා ඒ තීරණය කරන සාධක අතර සම්බන්ධතාවය සමීකරණයක් ආකාරයෙන් දැක්වීම ඉල්ලුම් ශ්‍රිතය ලෙස අදහස් කෙරේ. මේ දින ඉල්ලුම් ශ්‍රිතය QD තියෙනවා.
එතකොට QD තමයි පරායාත්ත විචල්‍ය. මේ P N Y T E X N O තියෙනවා. මේවා තමයි ස්වායාත්ත විචල්‍ය. අර F කියලා සංකේතයක් දාලා දෙනවා. මේකට කියනවා ඉල්ලුම් ශ්‍රිතය කියලා. හරිනේ? කිසියම් භාණ්ඩයක් සඳහා ඉල්ලුමේ කියන්නේ පරායාත්ත විචල්‍ය. ඒ තීරණය කරන සාධක. ඒ කියන්නේ ස්වායාත්ත විචල්‍ය. අතර සම්බන්ධතාවයේ සමීකරණයක් ආකාරයෙන් දැක්වීම. ඉල්ලුම් ශ්‍රිතය ලෙස අදහස් කෙරේ. තේරුණාද? හරිද? තේරුණාද? ෂෝට් නෝට් එකට ගන්න ඕනේද කවුරු හරි? ඔයත් පොඩ්ඩක් මාක් කරගන්න. ඊට පස්සේ ඔයාලට තනියෙන් මේ කියවලා ෂෝට් නෝට් එක ගලයි. දැන් ෂෝට් නෝට් එක හදද්දී ඉල්ලුම් ශ්‍රිතය කෙල්ලෙව්වා. ඉල්ලුම හා ඉල්ලුම තීරණය කරන සාධක අතර පවත්නා සම්බන්ධතාවයේ සමීකරණයක් ආකාරයෙන් දැක්වීම. එච්චරයි. කියලා මේ QD සමානයි කියලා දැන් ඔක තමයි පාඩම් කරගන්න තියෙන්නේ. ශ්‍රිතයේ තේරුම කියන ළමයි අර දැන් ශ්‍රිතයක් තියෙන්නේ මෙන්න මේ හේතුව නිසා. දැන් ඔයාට මම කියලා දුන්නේ. දැන් මේක නම් ඉතින් ලොකු අයිඩියා එකක් ඔයාට නැතුව ඇති. හැබැයි මෙහෙම හිතන්නකෝ. මම ඔයාට කියනවා ළමයි එක ශ්‍රිතයක් තියෙනවා මෙන්න ශ්‍රිතය. මෙන්න ශ්‍රිතය. මම මෙච්චරයි කියන්නේ. A සමානයි B. F. මෙන්න මගේ ශ්‍රිතය. මං කියන ශ්‍රිතය. මම ඔයාට මෙච්චරයි කියන්නේ. මට පුළුවන් නම් කියන්නකෝ මේකේ පරායාත්ත විචල්‍ය මොකක්ද? දැන් B කියන මිනිස්සුන්ට මං අත දාලා ඩොක්ටක් අයිනවා. මේක දැක්කේ නැද්ද මේ? කෝ වමද දකුණද පරායාත්ත විචල්‍ය තියෙන්නේ? වම් අත දන්නේ නැද්ද? දකුණු පැත්තේ තියෙන්නේ මොකක්ද? ස්වායාත්ත විචල්‍ය. ඉතින් මේක බලන්න වමේ තියෙන්නේ මොකක්ද කියලා. මොකද පරායාත්ත විචල්‍ය එතකොට? A B නෙවෙයිනේ. ස්වායාත්ත විචල්‍ය මොකක්ද? B. දැන් ඔයාලට තේරෙනවද මේ ශ්‍රිතයකින් වෙන්නේ මොකද්ද කියලා? අර විචල්යන් අතර සම්බන්ධය ශ්‍රිතය ලිව්වහම ඕන කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන්ද බැයිද? ශ්‍රිතය දන්න මනුස්සයට. දැන් ඔයා වගේ වෙන්න උදාන දැනගෙනත් උත්තරේ වරද්ද ගන්නවා නම් බෑ. පුළුවන්ද බැයිද? පුළුවන්. ඒකයි ළමයි ශ්‍රිතය කියන concept එක හරිලා තියෙන්නේ. එතකොට ඔයා දන්නවා A කියන්නේ මොකද්ද කියලා ඔයා දන්නේ නැහැ. B කියන්නේ මොකද්ද කියලා ඔයා දන්නේ නැහැ. හැබැයි ඔයා දන්නවා B වෙනස් වීම අනුව තමයි කවුරු තීරණය වෙන්නේද? B ගේ වෙනස් වීම අනුව තමයි කවුරු තීරණය වෙන්නේද? කවුරු තීරණය වෙන්නේද? A තීරණය වෙන්නේ. ඒ කියන්නේ මේ concept එකේ ප්‍රයෝජනයක් තියෙනවද නැද්ද ශ්‍රිතය කියන එකේ? තියෙනවා. ඔයාට දැන් ඉල්ලුම ගැන දන්නේ නැති වුණත් අර ශ්‍රිතය කියන එක දන්න කෙනා මේක දැක්කම වෙනවා. ඉල්ලුම් තීරක අනුව තමයි ඉල්ලුම ඩිපෙන්ඩ් වෙන්නේ. මේ ලියලා තියෙන්නේ ඒකනේ. ස්වායාත්ත විචල්‍ය පැත්තටනේ P N Y T E X N O දාලා තියෙන්නේ. පරායාත්ත පැත්තටනේ QD දාලා තියෙන්නේ. අන්න ඒ නිසායි ඉල්ලුම් ශ්‍රිතයක් හදන්නේ. තේරුණාද? හරිනේ. ඉල්ලුම් ශ්‍රිතය කියන එකේ ප්‍රයෝජනේ තමයි මම ඒ කිව්වේ. අදහස කිව්වේ ඉල්ලුම් ශ්‍රිතය නම් ඉල්ලුම් තීරකයි ඉල්ලුමයි අතර සම්බන්ධය නිරූපණය කරන එක සමීකරණයක් ආකාරයි. F කියන්නේ අර F කියන්නේ ශ්‍රිතාත්මක සම්බන්ධයක් තියෙනවා කියන එක. දැන් A සමානයි B කිව්වල ළමයි ඒක ශ්‍රිතයක් වෙන්නේ නැහනේ. ඒක සමීකරණයක්නේ. අර සම්බන්ධයක් තියෙනවා කියලා සංකේතවත් කරන් තමයි F අකුරක් දාන්නේ. ෆන්ක්ෂන් කියන එක. හරි. ඒක හරි. දැන් ඉල්ලුම් ශ්‍රිතය හරි. හරි. හරිනේ? මේ එකට එකක් සම්බන්ධයි ළමයි. දැන් එනවා ඉල්ලුම් න්‍යායයට. ළමයි දැන් ඉල්ලුම් ශ්‍රිතය කියද්දිම අපි ඉගෙන ගත්තා මෙතන මේ දැන් ඉල්ලුමයි ඉල්ලුම් තීරක අතර සම්බන්ධයක් තියෙනවා. ඉල්ලුමයි ඉල්ලුම් තීරක අතරයි සම්බන්ධය. ඒ සම්බන්ධය අනුව මට කියන්න මිල වෙනස් වුණොත් මේක වෙනස් වෙන්නේ නැද්ද? වෙනස් වෙනවා. සම්බන්ධිත භාණ්ඩවල මිල වෙනස් වුණොත් මේක වෙනස් වෙන්නේ නැද්ද? වෙනස් වෙනවා.
ආදායම වෙනස් වුණොත් වෙනස් වෙන්නේ නැද්ද? වෙනස් වෙනවා. පාරිභෝගික රුචිය වෙනස් වුණොත් වෙනස් වෙන්නේ නැද්ද? වෙනස් වෙනවා. අනාගත අපේක්ෂා වෙනස් වුණොත් වෙනස් වෙන්නේ නැද්ද? ඉල්ලුම වෙනස් වෙනවා. ගැනුම්කරුවන් සංඛ්‍යාව වෙනස් වුණොත් වෙනස් වෙනවා. ඕ වෙනස් සාධක වෙනස් වුණොත් වෙනස් වෙනවා. ඕකනේ කියන්නේ. අපිට ඕනනම් ආර්ථික විද්‍යාවේ ඔන්න ඔය සම්බන්ධය විග්‍රහ කරන්න පුළුවන්. ඇයි? ඉල්ලුම් තීරකයි ඉල්ලුමයි අතර සම්බන්ධයක් තියෙනවානේ. ඒ සම්බන්ධය විග්‍රහ කරන්න පුළුවන්. ඒ සම්බන්ධය අනුව අපිට ඉල්ලුම් තීරකයක් වෙනස් වෙද්දී කොහොමද ඉල්ලුම වෙනස් වෙන්නේ කියලා බලන්නත් පුළුවන්. හරිද? ඔන්න ඔය සම්බන්ධය විග්‍රහ කිරීමට තමයි අපි කියන්නේ ඉල්ලුම තීරණය වීමට බලපාන ඕනම සාධකයක් වෙනස් වීමට අනුකූලව සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම වෙනස් වන ආකාරය විග්‍රහ කොට දැක්වේ. අර සම්බන්ධය ඉල්ලුම තීරණය වෙන සාධකයක් වෙනස් වෙද්දී ඉල්ලුම වෙනස් වෙනවා. ඒ සම්බන්ධය විග්‍රහ කොට දැක්වීම අපි කියනවා ඉල්ලුම් න්‍යාය කියලා. ඇත්තටම ළමයි ඔයාලට තේරෙනවා ඇති. ඉල්ලුම් ශ්‍රිතය ඉල්ලුම් න්‍යාය කියන්නේ එක වගේ concept එකක්. ඔව් හරි. අර ඉල්ලුම් න්‍යාය කියන්නේ සම්බන්ධය විග්‍රහ කිරීමට. ඔය සම්බන්ධයම අර සමීකරණයක් ආශ්‍රයෙන් ලිව්වහම තමයි අපි ඒකට මොකක් කියන්නේ. අර සමීකරණේනොත් පේන්නේ ඉල්ලුම් තීරකයක් වෙනස් වුනහම ඉල්ලුම වෙනස් වෙනවා කියන එකනේ. හරිද? ඔය සම්බන්ධයක් තියෙනවා කියන එකම තමයි පේන්නේ. හැබැයි ඒක සමීකරණයක් ආකාරයෙන් තමයි ඉල්ලුම් ශ්‍රිතය අපි ලියන්නේ. ඉතින් ඉල්ලුම් න්‍යාය ඒ සාමාන්‍ය සම්බන්ධයට තමයි ඉල්ලුම් න්‍යාය කියලා කියන්නේ. සාධකයක් වෙනස් වීමට අනුකූලව සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් වෙනස් වන ආකාරය විග්‍රහ කොට දැක්වීම. ඒකට ඉල්ලුම් න්‍යාය කියනවා. තේරෙනවද කියපු දේ? හරිනේ. එහෙනම් ඉල්ලුමයි ඉල්ලුම් තීරකයි අතර තියෙන සම්බන්ධතාවය නැත්නම් එකක් ඉල්ලුම් තීරකයක් වෙනස් වෙද්දී ඉල්ලුම වෙනස් වෙන ආකාරය විග්‍රහ කිරීමට අපි කියනවා මොකක් කියලාද? ඉල්ලුම් න්‍යාය කියලා. ඉල්ලුමයි ඉල්ලුම් තීරකය අතර සම්බන්ධතාවය සමීකරණයක් ආකාරයෙන් දැක්වුවහම අපි ඒකට කියනවා ඉල්ලුම් ශ්‍රිතය කියලා. හරි බලන්න පොඩ්ඩක් විනාඩියක් කියවන්න. තමයි ස්ටඩි පැක් එක ළඟ තියෙන අය උස්සන්න බලන්න. තියෙනවා කියලා මැසේජ් එකක් දාන්න. කී දෙනෙක්ද කියලා බලා ගන්න පොඩ්ඩක්. මැසේජ් එකක් දාන්න. තියෙනවා කියලා. හරි අනිත් අයත් ළමයි පුළුවන් නම් ලබන සතියේ වෙද්දිවත් ගන්න. එතකොට ලේසි වාට. හරි. ඉල්ලුම් ශ්‍රිතය හරි ඉල්ලුම් න්‍යාය හරි. ඊළඟ concept එකේ ඉල්ලුම් නීතිය. ඉල්ලුම් නීතිය. මේ බලන්න ළමයි. දැන් QD සහ P PN Y T EX NO මේ දෙක අතර සම්බන්ධයක් තියෙනවා. හරි. සම්බන්ධයක් තියෙනවා. මමත් පිළිගන්නවා.
මේ සාධක වෙනස් වුණොත් මේක වෙනස් වෙනවා. ළමයි මට ඕනේ යම්කිසි අවස්ථාවකදී මේ සාධකයක් වෙනස් වෙද්දි කොහොමද ඉල්ලුම වෙනස් වෙන්නේ කියන එක වෙළඳපොළ දිහා බලලා තේරුම් ගන්න. හරිද? මට තේරුම් ගන්න අවශ්‍යයි. යම්කිසි අවස්ථාවකදී ඒ සම්බන්ධය තේරුම් ගන්න නම් යම් අවස්ථාවක් වෙන්න ඕනේ. ඒ යම්කිසි අවස්ථාවකදී මේ තියෙන සාධකයක් සහ මේ ඉල්ලුම අතර තියෙන සම්බන්ධය මේ QD ඉල්ලුම් ප්‍රමාණය අතර තියෙන සම්බන්ධය හඳුනා ගන්න ඕනේ. වෙළඳපොලේ ප්‍රැක්ටිකලි. ඔයා නිකන් ප්‍රැක්ටිකලි හිතලා බැලුවොත් මට හරියටම හඳුනා ගන්න පුළුවන් වෙයිද බැරි වෙයිද? බෑ ළමයි. මොකද හේතුව හිතන්නකෝ මට ඕනේ මගේ ආදායමයි කියන්නේ වෙළඳපොලේ පාරිභෝගිකයන්ගේ ආදායමයි මේ තියෙන QD අතර සම්බන්ධය හඳුනා ගන්න කියලා. හරි මම ඉන්න අවස්ථාවක් මිනිස්සුන්ගේ ආදායම වැඩි වෙන අවස්ථාවක්. මට පේනවා ආදායම වැඩි වෙද්දී ඒ අවස්ථාවේ මේ QDත් වැඩි වෙලා. හැබැයිම ප්‍රශ්නයක් තියෙනවා. කොහොම වෙළඳපොලක මිනිස්සුන්ගේ ආදායම් තත්ත්වය වැඩි වෙද්දී මට කියන්න පුළුවන් හොව් ආදායම වැඩි වුණා ඔයා ඉන්න වෙනස් වෙන්න එපා ඔයත් 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 වෙනස් වෙන්න එපා. එහෙම කියන්න පුළුවන්ද? කියන්න පුළුවන් නම් හරි. ඒ අරගොල්ලන් වෙනස් වෙන්නේ නැහනේ. ඔව් හෙල්ලෙන්න එපා කිව්වම හෙල්ලෙන්නේ නැතුව ඉන්නවා. ඒත් ආදායම විතරයි වැඩි උනේ. වෙළඳපොලේ ඉල්ලුම වැඩි වුණා. මට තේරුම් ගන්න පුළුවන් හරි. ඒ කියන්නේ ආදායම වැඩි වෙද්දි ඉල්ලුම වැඩි වෙනවා. එහෙම කියන්න බෑනේ. ඒ කියන්නේ ආදායම වැඩි වෙන වෙලාවක් මම බලන් හිටියට ඒ වෙලාවේ මිනිස්සුන්ගේ කැමැත්ත අඩු වෙලා මාරසීනි. සම්බන්ධිත භාණ්ඩවල මිල වැඩි වෙලා මාර කේස් එක. මට පේනවා ඉල්ලුම් වැඩි වෙලා. මට කියන්න පුළුවන්ද මේ වැඩි උනේ මිනිස්සුන්ගේ ආදායම් වැඩි වීම නිසායි කියලා? පුළුවන්ද බැයිද? හරියට කියන්න පුළුවන්ද? පුළුවන්ද? බෑ. මම දන්නේ නැහැ නේ ළමයි ඇයි මේ ඉල්ලුම් වැඩි උනේ කියලා. QD වැඩි උනේ ඇයි මේ සාධක කීයක් එක දිශාවට වෙනස් වෙනවා. එහෙනම් ළමයි මේ ප්‍රැක්ටිකලි තත්වේදී එක ඉල්ලුම් තීරකයක් සහ ඉල්ලුම අතර ඉල්ලුම් ප්‍රමාණය අතර සම්බන්ධය අපිට හඳුනා ගන්න බෑ අතන ප්‍රායෝගිකව. උදාහරණ හොව් නවතින්න කියන්න බෑ. ඔයාලට මතකයිද ඒ වගේ වෙලාවට හැකියා මායම් වක්‍රවල පුංචි ඉන්ජෙක්ෂන් එකක් අපි දුන්නා ආර්ථික විද්‍යාවේ. මොනවද කරන්නේ මේ වගේ වෙලාවට? කන්ට්‍රෝල් කරගන්න බෑ. very good. ඒ වගේ වෙලාවට very good. ඒ වගේ වෙලාවට ආර්ථික විද්‍යාවේ ඉන්ජෙක්ෂන් එකක් තියෙනවා උපකල්පන කියලා. අපි කන්ට්‍රෝල් කරන්න බැයි නම් ඒ වෙලාවේ මෙහෙමයි කියලා උපකල්පනය කරනවා. එහෙනම් දෙමුද ඉන්ජෙක්ෂන් එක? හරි. මට ඕන නම් y වෙනස් වෙද්දී QD වෙනස් වෙන ආකාරය හිතන්න මම ඉන්ජෙක්ෂන් එකක් දෙනවා උපකල්පනයක් දානවා. y වෙනස් වෙද්දී අනිත් එකක්වත් වෙනස් වෙන්නේ නැහැ කියලා. එතකොට හරි. හරිද? y විතරයි වෙනස් වෙන්නේ අනිත් එකක්වත් වෙනස් වෙන්නේ නැහැ කියලා උපකල්පනයක් ගන්න. එතකොට QD වැඩි වුණොත් මම දන්නවා අරව වෙනස් වෙන්නේ නැහැ කියලා හිතලානේ මම බැලුවේ. නේ? එතකොට මෙතනින් නිරූපණය වෙන්නේ y වැඩි වෙද්දී QD වැඩි වෙනවා කියලා. ඔක තමයි උපකල්පන. එහෙනම් ළමයි මට කියන්නකෝ මට ඕනේ QD සහ P අතර සම්බන්ධය හඳුනගන්න. එහෙනම් P අතර සම්බන්ධය හඳුනගන්න මට මෙතන උපකල්පනයක් දාන්න වෙනවා. මොකක්ද උපකල්පනය? මිල වෙනස් වුණාට අවුලක් නැහැ. හැබැයි අනෙකුත් සාධක වෙනස් වෙන්නේ නැහැ. පින්න උපකල්පන. හරි. එහෙම දාලා මට මිලයි ඉල්ලුම් ප්‍රමාණය අතර සම්බන්ධය හඳුනා ගන්න පුළුවන්. නිකන් ඔයා නිකන් මාකට් එක දිහා බලලා ඔයා දන්නවනේ. හිතන්නකෝ මට අනිකුත් සාධක නොවෙනස්ව තිබියදී මිලයි ඉල්ලුම් ප්‍රමාණය අතර සම්බන්ධය දිහා බැලුවොත් ඔයාට අනුලෝම සම්බන්ධයක් වෙන්නේද ප්‍රතිලෝම සම්බන්ධයක් වෙන්නේද? හිතලා කියන්නේ ඒ කියන්නේ මිල වැඩි වෙද්දි මිනිස්සු ගන්න ප්‍රමාණය වැඩි කරයි කියලා පෙනෙයිද
නැත්නම් මිල වැඩි වෙද්දි ගන්න ප්‍රමාණය අඩු කරයි කියලා කියන එක. අනුලෝම කියන්නේ ඒ දිශාවටම. ඒ කියන්නේ මාකට් එක දිහා බැලුවම අනුලෝමයි. ඒ කියන්නේ මේ දවස්වල එහෙම එළවලු ගාණ වැඩි. එළවලු ගාණ වැඩි වෙන්න ඕගලයන්ගේ විතර ඉස්සරගෙන ආවේ කැරට් 250 ඉඳන් දැන් 500ක් 750 කිලෝ එකක් විතර ගේනවා. බැරි වෙලාවත් තව එළවලු මිල වැඩි වුණොත් ඕගලයන්ගේ විතර කැරට්ම කනවා කිලෝ 2ක් කනවා. තව කැරට් වල මිල වැඩි වුණොත් කිලෝ 5ක් කනවා ඕගලලා. එහෙම කරනවාද? මම මේ පුරුදු වෙන්න කියන්නේ. දැන් තේරෙනවනේ සමහර ළමයි උත්තරේ දීලා ඉවර වෙලා මම ටක් ගාලා පුංචි දෙයක් අර කියපු ගමන් ටක් ගාලා මීටර වෙනවා ඔයාට. ඌනේ මං කල්පනා කරේ නෑනේ කියලා. එහෙම හිතෙනවනේ. ඒක ඔයා කල්පනා කරේ නැති නිසා නේද ඔයාට එහෙම හිතුනේ. නම් පුරුදු වෙන්න අර කියන්න කලින් ටක් ගාලා ඒක පුරුදු වෙන්න. සර් කියනවා වගේ කල්පනා කරලා බලන්න. එතකොට මටම උත්තරේ වරද්ද ගන්න නැතුව කියන්න පුළුවන්. මම ඒකනේ මම ඔයාලට හැමතිස්සෙම ප්‍රැක්ටිකලි නියු ගන්නන්නේ. මං කියන්නේ මේ ප්‍රැක්ටිකල් බලන්න. මේ කටපාඩම් කරන ඒවා නෙවෙයි. ප්‍රැක්ටිකල් බැලුවාම තේරෙනවා. මං දැන් ඇහුවාම වෙළඳ පොලේ ළමයි මිල වැඩි වුණාම ගන්න ප්‍රමාණය මිනිස්සු සාමාන්‍යයෙන් මොකද කරන්නේ කියලා. ඔයාලට එළවලු මාකට් එක ගත්තත් පේනවා. මේ දවස්වල ප්‍රවෘත්ති වල එහෙම යන්නේ. එළවලු ගාණ වැඩි මිනිස්සු ගන්න අර දැක්ක ටීවී වල වොයිස් කට් දෙනවා. එළවලු ගාණ වැඩි අපි ගෙවල් වලට ගියාම මිනිස්සු ගන්නෙ නැහැ. ජංගම රථ වලින් අපිට බෑ මේවා විකුණ ගන්න. මිල වැඩි වෙද්දි මිනිස්සු ගන්න ප්‍රමාණය මොනා කරනවද? අඩු කරනවා. මිල අඩු වෙද්දි ගන්න ප්‍රමාණය වැඩි කරනවා. හරිද? උදාහරණ තියෙන ඕන තරම්. දැන් ඔයාලට මම ළඟම නාටකංකාරයෝ බලන අය උස්සන් බලන්න. දෙකයි තුනයි හතරයි පහයි. ස්ක්‍රීන් එකේ කළු පාට කොටුවක් තියෙනවනේ. හරි. ඒ ළමයි අර ඔයාගේ මැසේජස් මම බලන්න එපායි. ස්ක්‍රීන් එක ෂෙයා කරාම ඒ ටික ඔයාට බොඳ වෙනවා. හරිද බලනවද? දැන් ඒව වලත් ළමයි ඔය කියන දේවල් කතා වෙනවා. මම දැන් මම නම් ඕක පස්සේ බලන්න ගත්තේ. මේ ඒක නිසා දැන් මුල් ටික ඔය වෙලාව තියෙන වෙලාවට YouTube බලනවා. බලද්දි මම මේ දැන් ඊයේද පෙරේදද කොහෙද බැලුවේ. බලද්දි එකක තිබ්බා. දැන් අර සරා කසිප්පු වෙලඳාමනේ කරන්නේ. හරිද? කුකුල මුදලාලිත් ඒක කරනවා නේද? මුල් කාලේ. ඊට පස්සේනේ අර ගුටි කන්නේ. බැලුවද ඒ ටික මතකයි? මේ නාට්‍ය එක බැලුවොත් ඔය දේවල් තියෙනවා. ඔව්. දැක්කද ඒගොල්ලන් අර ගන්න මුල් හරියේ බිස්නස් එක වැඩි කරගන්න කියන්නේ අපි අර ගානට වඩා පොඩ්ඩක් අඩු කළා. අපි මේච්චර ගාන කියලා මුලින් ගාන අඩු කරලා දෙමු. එතකොට ඔය නැති උන් බිස්නස් එකට එයි. මතකයිද එහෙම කතාවක් තිබ්බා? මතකයිද එහෙම කතාවක්? නාට්‍ය බලනවා නම් මතකයි. ඒ ඇයි මිල අඩු කරාම ළමයි මිනිස්සු ගන්න ප්‍රමාණය මොනා කරනවද? මිල අඩු කරාම මිනිස්සු ගන්න ප්‍රමාණය මොනා කරනවද සාමාන්‍යයෙන්? වැඩි කරනවා. ඒක තමයි ව්‍යාපාරිකයෝ උපක්‍රමයක් විදියට පාවිච්චි කරන්නේ. දැන් ඔයා ඔය වර්ෂ අවසානයේ සේල් කියලා දැකලා තියෙනවනේ. ඒ ඔයා හිතනවද මේ ඇත්තටම ඔව් මේ මිනිස්සුන්ට මේ ගොඩ ගහ ගන්න බැරුව තමයි විකුණන්නේ කියලා? නෑ. ඔයාට පේන්නේ නැති දෙයක් තියෙනවා. අර ගාන අඩුවෙන් වික්කට ඒගොල්ලන්ට පාඩු වෙනවද? පාඩු වෙනවද? නෑ. ඇයි අපි ගන්නෙ නැති ඒ කියන්නේ අපි කලින් ගන්නෙ නැති ප්‍රමාණයක් දැන් ගන්නවා. ඔය හොඳට බලන්න ළමයි ගොඩක් වෙලාවට ඔය සුපර් මාකට් වල එහෙම පොඩ්ඩක් ඩිස්කවුන්ට් එකක් දාලා තියෙනවා. එතකොට සමහර වෙලාවට අපි උනත් ඇත්තටම මට ඒ අවශ්‍යතාවය නැහැ. මම මේ බිස්කට් පැකට් එක පොඩ්ඩක් 120% ඩිස්කවුන්ට් මෙන්න මෙච්චරයි මිල කිව්වහම ටීල්ස් එකේ තියෙන මම ඒක ගන්න නෙවෙයි ගියේ. මම මේ බිස්කට් જાති එහෙම නැහැ. මට හිතෙනවා අරන් බැලුවා නම් හරි. මේක ගන්න ඕනේ කියලා. අර ඒ වගේ පාරිභෝගිකව පෙළඹෙන නිසා වෙළඳ පොලක එහෙම භාණ්ඩයේ මිල අඩු වුණාම මිනිස්සු ගන්න ප්‍රමාණය මොනා කරනවද? වැඩි කරනවා. හරිද? ඒක නිසා මිලයි මිනිස්සු ගන්න ප්‍රමාණය අතර ප්‍රතිලෝම සම්බන්ධයක් තමයි පේන්නේ. නිරූපණය වෙන්නේ. තේරෙනවද කියපු දේ? හරිද? ඕකේද? හරි. ඔන්න ඕකට මම නමක් දෙන්නද?
ඔය මං කියපු සම්බන්ධය ඔයා දැන් දන්නවනේ මාකට් එකේ මිලයි ඉල්ලුම් ප්‍රමාණය අතර ප්‍රතිලෝම සම්බන්ධයක්. ඕකට මම නමක් දෙනවා ඉල්ලුම් නීතිය කියලා. අපි අමතක කරන්න එපා. ඔය සම්බන්ධය අපි හඳුනගද්දී උපකල්පනයක් තමයි මතකයිනේ. එකක් යම් කිසි අවස්ථාවක් වෙන්න ඕනේ සම්බන්ධයක් බලද්දී අනිත් එක උපකල්පනයේ මතකයිනේ ඔය ප්‍රතිලෝම සම්බන්ධය අපි බැලුවේ කොහොමද? නිකම් බලන්න බෑ. හඳුනගන්න බෑ ප්‍රතිලෝම සම්බන්ධය. අපිට දාන්න වෙන උපකල්පනය. අද උපකල්පනය කියන්න බලන්න. මිල හැර අනෙකුත් සාධක නොවෙනස්ව පවතී. very good. මෙන්න තියෙනවා මේ දෙන ලද නිශ්චිත අවස්ථාවකදී ඉල්ලුම කෙරෙහි බලපාන අනෙකුත් සාධක නොවෙනස්ව තිබියදී සලකා බලන භාණ්ඩයේ මිල හා ඉල්ලුම් ප්‍රමාණය අතර පවතින ප්‍රතිලෝම සම්බන්ධතාවය ඉල්ලුම් නීතිය ලෙස හැඳින්වේ. මේක උපකල්පන කීපයක් තියෙනවා. එකක් මිල හැර අනෙකුත් සාධක ස්ථාවරයි. නිශ්චිත අවස්ථාවක මිලයි ප්‍රමාණය තමයි සැලකිල්ලට ගන්න. මම ඔයාලට කිව්වා සම්බන්ධයක් හඳුන ගන්න නම් මිලයි යම් නිශ්චිත අවස්ථාවක් වෙන්න ඕනේ. සාමාන්‍ය භාණ්ඩයක ඉල්ලුම කියන එක ඔයාලට තාම තේරෙන්නේ පස්සේ පැහැදිලි කරන්න. හතරවෙනි එක දන්නවා නේ. ඔයාලට දැන් හිතෙන්නේ නැති සමහර වෙලාවට මම කියද්දි මිල වැඩි වුණාම ගන්න ප්‍රමාණය ඉතින් සමහරු එහෙම වැඩි කරනවා. ඔව් එහෙම ඇති කට්ටිය. හැබැයි අපි මේ ආර්ථික විද්‍යාවේ කතා කරන්නේ තාර්කික ගැනුම් කරෝ ගැන. මිල වැඩි වෙද්දි තාර්කික ගැනුම් කරුවෙක් නම් පාඩු නිසා ගන්න ප්‍රමාණය අඩු කරනවා. හරි. තේරෙනවද? කන්සෙප්ට් තුන තේරෙනවද? ඉල්ලුම් ශ්‍රිතය, ඉල්ලුම් න්‍යාය, ඉල්ලුම් නීතිය. හරි. ඔය කියන ප්‍රතිලෝම සම්බන්ධතාවය අපිට ඉදිරිපත් කරන්න පුළුවන් ළමයි ආකාර තුනකින්. ඔය කියන ප්‍රතිලෝම සම්බන්ධය. මේ බලන්න. බලන් ඉන්න. ළමෙක් මේ සැපයුම් නිෂ්පාදකයා ගැන අහනවා. ඒක අපි ඉස්සරහට සැපයුම ඉගෙන ගන්නවා. හරි. දැන්ම පටලව ගන්න යන්න එපා. මේ කතා කරන්නේ ස්ටෙප් බයි ස්ටෙප් නේ යන්නේ. දැන් කතා කරන පාරිභෝගිකයා ගැන. ඊට පස්සේ ඔයාගේ ඔය හිතට එන ඔක්කොම ප්‍රශ්න වලට උත්තර හම්බ වෙයි. ඉවසලා ඉන්න. හරි මේ බලන්න. ඉල්ලුම් නීතිය කියලා කියන්නේ මිලයි ඉල්ලුම් ප්‍රමාණය අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධය. ඒ කියන්නේ මේක වැඩි වුණොත් මේක අඩු වෙනවා. මේක අඩු වුණොත් වැඩි. ඔකනේ ප්‍රතිලෝම සම්බන්ධය. ඕක ළමයි පෙන්වන්න පුළුවන් ක්‍රම තුනකින්. එකක් ලේඛනයක් තුලින්. මේ PQD 2 4 6 8 මේ විවිධ මිල ගණන් යටතේ මම මිලදී ගන්න සැලසුම් කරන ප්‍රමාණය. 2 දී මම 10යි, 4 දී 8යි, 6 දී 6යි, 8 දී 4යි. මෙන්න මම මිලදී ගන්න සැලසුම් කරන ප්‍රමාණය. ඒතර මේ මගේ මිලදී ගන්න විවිධ මිල ගණන් යටතේ මිලදී ගන්න සැලසුම් කරන ප්‍රමාණයන් දක්වන ලේඛනයෙන් පේනවා මිලයි ඉල්ලුම් ප්‍රමාණය අතර මොන සම්බන්ධයක් තියෙනවද? ප්‍රතිලෝමේ 2 ඉඳන් 8 දක්වා වැඩි වෙද්දී 10 ඉඳන් 4 වෙනකම් ප්‍රමාණය අඩු වෙනවා. ඊට පස්සේ 8 ඉඳන් 2 දක්වා මිල වැඩි වුණොත් 4 ඉඳන් 10 8 ඉඳන් 2 දක්වා මිල අඩු වුණොත් 4 ඉඳන් 10 වෙනකම් ප්‍රමාණය වැඩි වෙනවා. ප්‍රතිලෝමයි. ඔන්න එක. අනිත් එක ළමයි ප්‍රස්ථාරයක් තුලින්. වක්‍රයක් කියලා කිව්වත් හරි. අක්ෂ දෙකක් නේ තියෙන ප්‍රස්ථාරයක. සාමාන්‍ය ළමයි ඉල්ලුම් වක්‍රය අඳිද්දී අපි උඩට දාන්නේ සිරස් අක්ෂ මේ මිල සිරස් එකට දාන්න. සිරස් එකට දාන්නේ ප්‍රමාණය. එතකොට මේකේ අරකම දින 2 4 6 8 ප්‍රමාණය නම් තිබ්බේ 2
4 6 8 10 එහෙමනේ. එතකොට දෙකේදී 10යි. 4ේදී 8යි. 6ේදී 6යි. 7ේදී 4යි. මේකෙන් ළමයි ප්‍රතිලෝම සම්බන්ධය කියන එක පේනවා මේ. දැන් මේ ලක්ෂයේ ඉඳන් 4යිනේ. මේ ලක්ෂය දක්වා යද්දී 8 දක්වා යනවනේ. ප්‍රමාණය 8 දක්වා වැඩි. අපි වාට පේනවා මේ ලක්ෂය ඉඳන් මේ ලක්ෂයට යද්දී මිල 8 ඉඳන් 4 දක්වා මොනවා වෙලාද? අඩු වෙලා. ඒතර මිල අඩු වුණොත් තමයි ප්‍රමාණය වැඩි වෙන්නේ ප්‍රතිලෝම. මිල වැඩි වුණොත් තමයි ප්‍රමාණය අඩු වෙන්නේ. ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙනවා. මේ දෙක තේරෙනවද? අනිත් අවස්ථාව සමීකරණයක් තුලින්. මේවා පුංචි නෝට් එකක් දාගන්න ඕනේද ඔයාලට? ෂෝට් නෝට් එකට හරි. අර ලේඛනයට කියනවා ඉල්ලුම් ලේඛනය කියලා. මේ තියෙන මේ ලේඛනේ ඊට පස්සේ වක්‍රය. පල්ලෙහාට බෑම වෙනවා තියෙනවා. සමීකරණය අපි බලමු. අවශ්‍ය දෙයක් තියෙනවා නෝට් කරගන්න. ස්ටඩි පැක් එකේ P කියන්නේ ප්‍රයිස් එක. P කියන්නේ ප්‍රයිස්. ඒ මිලත් එක්කනේ අපි සම්බන්ධය අඳින්නේ. හරිද?
හරි. ඊළඟ එක සමීකරණයක්. තමයි සමීකරණයක් නිර්මාණය වෙන්නේ වක්‍රයක් ආශ්‍රයෙන්නේ නේ. අපි දන්නවා සාමාන්‍යයෙන් සරල රේඛාවක සමීකරණය O level කාලේ ඉගෙනගෙන ඇති. මේ අක්ෂේ y කියලා නම් කරනවා, මේ අක්ෂේ x කියලා නම් කරනවා නේ. මෙන්න මේ වගේ රේඛා තියෙනවා ඉහළට බෑවුම් වෙනවා නම් ඒවට කියනවා y සමානයි mx ධන c කියලා. පහළට බෑවුම් වෙන ඒවාත් තියෙනවා. ළමයි මෙන්න මේ වගේ ඕනම වක්‍රයකට කොහොමද මම කියලා දෙන්නම්. 1065 මේ ඕනෑම වක්‍රයක ළමයි සරල රේඛාවක් නම් y සමානයි mx ධන c. හරි. y සමානයි mx ධන c කියන සමීකරණය තමයි අදාළ වෙන්නේ. මේක ඔයා O level වල ඉගෙන ගත්තට මේ පදමයි අර මේ අදහසමයි ඉංග්‍රීසි අකුර පොඩ්ඩක් වෙනස්. මේම කිව්වත් හරි. y සමානයි c වෙනුවට දානවා a ධන bx. වෙනසක් නෑ මේ දෙකේ. හොඳේ. මේ c වලට තමයි මෙතන a කියන්නේ. m වලට තමයි b කියන්නේ. අද දෙක මේ මාරු කරලා ලියලා තියෙනවා. කිසිම වෙනසක් නෑ. y සමානයි a ධන bx කියන රටාවට ලියනවා. හරිද? මේකේ ළමයි ඔයා y සමානයි mx ධන c කියන්නත් පුළුවන්, y සමානයි a ධන bx කියන්නත් පුළුවන්. y කියන්නේ ළමයි ගොඩක් වෙලාවට සාමාන්‍යයෙන් අපි y කියන්නේ පරායාත්ත විචල්‍ය. a කියන්නේ ඔයා දන්න විදිහට අන්තක්ඛණ්ඩයනේ. නේ මේකනේ. a කියන්නේ x බිඳුවේදී y අගයට. x බිඳුවේදී y අගයට. b කියන්නේ බෑවුම. බෑවුම හොයන්නේ ඩෙල්ටා y බෙදෙනවා ඩෙල්ටා x වලින්. ලක්ෂණ දෙකක් අතර. ඔය තමයි බෑවුම. x කියන්නේ ස්වායාත්ත විචල්‍ය. මෙම තමයි සරල රේඛාව සමීකරණය. එතකොට මම පරායාත විචල්‍ය කිව්වේ මේකට. a කිව්වේ c ට. c තමයි මේ x බිඳුවේදී y අගය හෙවත් අන්තක්ඛණ්ඩය කියලා කියන්නේ. m කියන එක තමයි බෑවුම කියන්නේ මේ b කියලා සංකේතවත් කරලා තියෙන්නේ. ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x. අර x කියන්නේ ස්වායාත්ත විචල්‍ය. මේ තියෙන්නේ ළමයි මේ දෙකම හරි. ඕනම සරල රේඛාවක සමීකරණයනේ මේ තියෙන්නේ. මේක තේරෙනවද? ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඕනම සරල රේඛාවක සමීකරණය y සමානයි mx ධන c නැත්නම් තව විදිහකට කිව්වොත් y සමානයි a ධන bx. ඕක තේරෙනවද? උත්තර දෙන්න. කොහොනිත් අය සරල රේඛාව මේක ගණන් හොඳේ ඔයා දන්නවනේ. ඔයාලා මේවා තිබ්බනේ ගණන් වලට y සමානයි mx ධන c කියන එක. තිබ්බනේ. අන්තක්ඛණ්ඩය දන්නවනේ. බෑවුම කියන එක දන්නවනේ. මේ ගණන් මම උගන්වන්න දෙයක් නැහැ grade 10. ඔව් බෑ වගේ නම් කියන්න ගණන් කාගාවටද ගියේ කියලා. පුළුවන් ගොඩක් අයද පුළුවන්. හරි. එහෙනම් ළමයි අපිටත් වක්‍රයක් තියෙනවනේ. දැන් ගණන් පාඩමේ මෙහෙම තියෙනවා වගේ ඉල්ලුමෙත් අපි වක්‍රයක් ගන්නවා. මේ අක්ෂේ p මේ අක්ෂේ qd. p කියන්නේ අපේ ස්වායාත්ත විචල්‍ය. ඒ පුංචි වෙනසක් තියෙනවා ළමයි. qd කියන්නේ අපේ පරායාත්ත විචල්‍ය. සාමාන්‍යයෙන් ගණන් පාඩමේදී මේ සිරස් අක්ෂයට දාන්නේ y නේ. y කියන්නේ ළමයි මෙතන පරායාත්ත විචල්‍යනේ. සාම්ප්‍රදායිකව අපි ඉල්ලුම් වක්‍රය අඳිද්දි ළමයි p තමයි දාන්නේ.
ඒ කියන්නේ ස්වායත්ත විචල්‍ය. ඒ පුංචි අර වෙනස් වීමක් තියෙනවා කියලා මතක තියාගන්න. ආර්ථික විද්‍යාවේ මේ සාම්ප්‍රදායික ඉල්ලුම් වක්‍රයයි ගණිතයේ න්‍යාය අනුව අඳින ඉල්ලුම් වක්‍රයයි කියලා දෙකක් තියෙනවා. ගණිතය අනුව අඳින ඉල්ලුම් වක්‍රේ නම් QD දාන්න ඕනේ මේ උඩට. ඇයි? y කියන්නේ පරායාත විචල්‍ය, අපෙත් පරායාත විචල්‍ය QD නේ. මේ පැත්තට දාන්න ඕනේ මිල. ගණිතය අනුව අඳිද්දී. මොකද මේ පැත්තට දාන්නේ ගණිතයේ ස්වායත්ත විචල්‍යනේ. ඒත් අපේ ස්වායත්ත විචල්‍ය p නේ. හැබැයි සාම්ප්‍රදායිකව මේකට කියනවා සම්ප්‍රදායික ඉල්ලුම් වක්‍රය. මේක තමයි අපි සාමාන්‍යයෙන් අඳින්නේ. මේක අඳින්නේ මේ විදිහට. හරිද? ඇන්දර ඉතින් සමීකරණ ගණනය කරද්දී අපි වැරද්දක් කරන්නේ නැහැ. හරියට ගණනය කරනවා. අර අඳිද්දි විතරයි අක්ෂර දෙක මාරු කරලා අඳින්නේ. මේ බලන්න. හරි. දැන් අපි ලියමු. සාමාන්‍යයෙන් සමීකරණය ගණිතේ පරායාත විචල්‍යනේ ගන්න මේ පැත්තට. නේ? y වෙනුවට y කියන්නේ පරායාත විචල්‍ය. එහෙනම් මට කියන්නකෝ අපේ වක්‍රේ මේක ගත්තත් මේක ගත්තත් පරායාත විචල්‍ය මොකද්ද? depend variable එක මොකක්ද කියන්න බලන්න. දැන් depend variable එක p ලු. මම නෙමෙයි කියන්නේ. ඒ කියන්නේ පරායාත විචල්‍ය p ලු මිලලු. දැන් මෙච්චර වෙලා මම ඒකද කිව්වේ? නෑ very good. QD. හරි. A. ඒතර QD කියන්නේ A කියන්නේ ළමයි අරක නම් x බිඳුවේදී y යගේනේ. අපිට x වෙනුවට අපේ ස්වායත්ත විචල්‍ය මොකද්ද? p. y වෙනුවට අපේ තියෙන්නේ QD. ඔන්න ඕක තමයි අපේ අදහස. y බිඳුවේදී QD යන්නේ. බෑවුමේ ළමයි අනුලෝම සම්බන්ධයක් නම් ධන එනවා ප්‍රතිලෝම නම් ඍණ. අපේ තියෙන ප්‍රතිලෝම සම්බන්ධය. පහළට බෑවුම වෙන්නේ මේ. ඍණ. බෑවුම b. මෙතන බෑවුම හොයන්නේ කොහොමද? අරගෙන නම් හොයන්නේ ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x නේ. අපිට y නෑනේ. y වෙනුවට තියෙන්නේ අපේ පරායාත විචල්‍ය QD. කියන්නේ ඩෙල්ටා QD. බෙදීම අපිට ඩෙල්ටා x වෙනුවට තියෙන්නේ මිල ඩෙල්ටා p. මේකේ x කියලා එකක් තියෙනවා. x කියන්නේ ස්වායත්ත විචල්‍ය. අපිට x වෙනුවට තියෙන්නේ ස්වායත්ත විචල්‍ය මොකද්ද? p. එහෙනම් අපේ ඉල්ලුම් වක්‍රයට අදාළ සමීකරණය QD සමානයි a ඍණ bp. QD සමානයි a ඍණ bp. QD කියන්නේ ඉල්ලුම් ප්‍රමාණය. A කියන්නේ මිල බිඳුවේ ඉල්ලුම් ප්‍රමාණය. ඍණ b ඍණ බෑවුම ඍණ එන්නේ ළමයි ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙන නිසා මේක මේ පල්ලෙහාටනේ බෑවුම වෙන්නේ මේ. දැන් මේ වගේ මෙහෙම ඉහළට බෑවුම් වුණා නම් ධන එනවා. බෑවුම්. ඍණ එන්නේ. ඍණ b p. ඉතින් පේනවනේ. මේක බලන්න QD සමානයි a ඍණ bp. QD කියන්නේ ඉල්ලුම් ප්‍රමාණය. A කියන්නේ මිල බිඳුව වෙන මේ ඉල්ලුම් ප්‍රමාණය. B කියන්නේ ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා p නේ. P කියන්නේ සලකා බලන භාණ්ඩයේ මිල. හරි. නේ. එතකොට මේ වගේ එකක් එනවා. මේක අපි පස්සේ බලමු. ළමෙක් අහනවා ආපහු පැහැදිලි කරන්නලු ගත්ත විදිය. මේ ගත්ත විදිය මෙහෙමයි. නේද? සාමාන්‍යයෙන් සරල රේඛාව සමීකරණයේ y සමාන mx ධන c නේ. මම ඔයාලට ඒක ලිව්වා y සමාන a ධන bx කියලා. y කියන්නේ පරායාත විචල්‍යනේ. ඒ y සහ x වලට අදාළව මෙන්න මේ වගේ එකක් අඳින්නේ ඕක තියෙන්නේ. ඉතින් අපේ තියෙන්නේ ඕක නෙවෙයි ළම අපිට තියෙන්නේ මිල එක පැත්තකට දාලා ඉල්ලුම් ප්‍රමාණය තව පැත්තකට දාලා අඳින වක්‍රයක්. ඉතින් ඒ සරල රේඛාවට අදාළ සමීකරණය හදද්දී y වෙනුවට අපි දාන්න ඕනේ අපේ පරායාත විචල්‍ය. එහෙනම් මට කියන්න ඒගොල්ලන්ගේ y වෙනුවට අපේ පරායාත විචල්‍ය මොකක්ද? QD. තේරෙනවද ඒක? ඔව් උත්තර. අපේ පරායාත විචල්‍ය QD. ඒක තේරෙනවද? ඔව්.
ඊට පස්සේ ඒගොල්ලන්ගේ මේ y සමානයි ඊට පස්සේ දාන්නේ a කියලානේ. එතකොට අපිත් a කියලා දැම්මා. හැබැයි ඒගොල්ලන්ගේ a කියන්නේ x බිඳුවේදී y වගේ. අපිට xy නෑ. අපිට x වෙනුවට p තියෙනවා. y කියන පරායාත විචල්‍ය වෙනුවට අපේ තියෙන qd. එහෙනම් ඒකයි මං කිව්වේ අපේ සමීකරණේ a කියන්නේ p බිඳුවේදී qd වගේ. මේ ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x ඒකනේ බෑවුම කියන්නේ. බෑවුම ළමයි අනුලෝම සම්බන්ධයක් නම් ධන එනවා. හැබැයි අපේ තියෙන ප්‍රතිලෝම සම්බන්ධය. ඇයි ඒ? මිලේ වෙනස ගත්තොත් වැඩිවීමක් විදියට ප්‍රමාණය වෙනස වෙන්නේ අඩුවීමක්. මිලේ වෙනස අඩුවීමක් විදියට ගත්තොත් ප්‍රමාණය වෙනස වෙන්නේ වැඩිවීමක්. ධනයි ඍණයි සුළු කරාම හැමතිස්සෙම එන්නේ උත්තරේ ධනද ඍණද? වැඩිවීමක් සහ අඩුවීමක් සුළු කරාම උත්තරේ ධනද ඍණද හැමතිස්සෙම එන්නේ ඍණ එන්නේ. ඒකයි මෙතනට ඍණ දාලා තියෙන්නේ. බෑවුම ඍණ ඉල්ලුම් වක්‍රයක ඕනම ඉල්ලුම් වක්‍රයක බෑවුම ඍණ. ඒ ප්‍රතිලෝම සම්බන්ධයන් තියෙන්නේ. එතකොට අපේ ඩෙල්ටා y ඩෙල්ටා x නෑ. අපේ y වෙනුවට තියෙන්නේ ඩෙල්ටා qd තියෙන්නේ. ඒක නිසා අපි උඩට දානවා ඩෙල්ටා qd. අපි බෑවුම හොයද්දී x වෙනුවට දාන්නේ t. අපේ බෑවුම කියන්නේ ඩෙල්ටා qd බෙදීම ඩෙල්ටා. ඉතින් මෙන්න මේක තමයි මේ ඉල්ලුම් වක්‍රයේ සරල රේඛී ඉල්ලුම් වක්‍රයේ සමීකරණය කියලා කියන්නේ. බලන්න අවශ්‍ය දෙයක් තියෙනවා නම් නෝට් කරගන්න. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ස්වායත්ත පරායාත්ත කියලා අපි මෙතනදී හඳුනගත්තේ මොකද අපේ විචල්‍යයන් දෙක වෙනස්නේ. ඒ නිසා. ඔය හැමතිස්සෙම මේ දෙක අනුව තමයි අඳින්නේ. මොකද මේ මේවා වක්‍රයක් අඳිනවා සමීකරණයක් හදනවා කියන ළමයි මට හිතෙන දෙයක් නෙවෙයි. ගණිතමය concept එකක්. ඉතින් මේ ගණිතමය concept එක අනුව හරි සම්බන්ධ එන්න මේ විදියට ගන්න ඕනේ. අල්ල මේ බලන්න. මේක නම් පුංචි අඩුවක් තියෙනවා මේ ස්ටඩි පැක් එකේ පුංචි අඩුවක් තියෙනවා මේ සමීකරණය ගත්ත විදිය. මොකද හේතුව
ළමෙක් අහන ප්‍රශ්නයක් AT එක්සෑම් එක මොන මාසෙද තියෙන්නේ කියලා. හරියට ළමයි ඒගොල්ලන් තාම මම දන්න විදියට හරියට දැනුවත් කරලා නැහැ. 20 එහෙම දවසක් කිව්වද හරියටම? ඔව් වෙනදාට සාමාන්‍යයෙන් තියෙන්නේ ජූලි. හරිද? දැන් මේ පාර ජූලි තියන්නේ නැතුව මම හිතන්නේ සෙප්තැම්බර් තියන්න තමයි බලාපොරොත්තු වෙලා තියෙන්නේ. ඔව් සෙප්තැම්බර් තමයි තියන්න බලාපොරොත්තු වෙලා තියෙන්නේ. කොහොම වෙයිද දන්නේ නැහැ. ඉතින් ඉස්සරහට හැබැයි මට නම් හිතෙන්නේ සෙප්තැම්බර් කොහොම හරි තියයි ඔක්කොම AT ක්ලාස් ඔන්ලයින් කරන නිසා. සබ්ජෙක්ට් 4 තියෙන පුතේ දවස් 2ක. ඔව්. සබ්ජෙක්ට් ඔන්ලයින් නෙවෙයි ෆිසිකල් තියෙන්නේ. ඒකයි අර දැන් එක්සෑම් තියන්න තමයි පොඩි ඉෂුව එකක් තියෙන්නේ. ඒකයි මං කිව්වේ හරියටම කියන්න බෑ කියලා. සෙප්තැම්බර් වෙද්දි අවුලක් නැති වෙයිනේ. ඉස්කෝල එක තියෙන එක්සෑම්. ඔයා දාන්න ඕනේ ඔයාගේ ඇඩ්‍රස් එක දාලා ඒ ළඟම නගර ටික ඒගොල්ලන් ටික් කරන්න තියෙනවා. ඒ නගර ටික දැම්මහම ඔයාගේ ඇඩ්‍රස් එකට ළඟම තැන. සාමාන්‍යයෙන් කොළඹ ඉස්කෝලයක් ලුම්බිනි අහුවෙනවා. එහෙම. ඉස්කෝල කීපයක් තියෙන මුළු ලංකාවේ හැම ඉස්කෝලෙකම නැහැ. රිසල්ට්ස් එන්නේ දැන් කියන්න බෑලම ජූලි කියලා කිව්වනේ නේ මුලින් කීරියේ ජූලි කියලා. දැන් මොනා කරයිද දන්නේ. දැන් ප්‍රැක්ටිකල් නැතුව රිසල්ට්ස් දෙනවා කියනවන්නේ. එහෙම කියනවනේ. ඒක අවාසීනේ ළමයි ඔයගලන්ට. ඔව් O-level exam එක මේ O-level රිසල්ට්ස් නැතුව AT තියන්නේ නැහැ. ඒත් දැන් තියෙන දැන් සෙප්තැම්බර් තියනවා කියන්නේ ළමයි ජූලි එනවා කියලා තියෙද්දිනේ මං හිතන්නේ ජූලි එනවා කිව්වොත් ජූලි මැද හෝ අන්තිම එනවා කියලානේ කියලා තිබ්බේ. අගෝස්තුවත් අඩුම ගානේ එයිනේ. කාඩ් එක පෝස්ට් කාඩ් එක ආවේ නැතුවට බය වෙන්න එපා. ඒගොල්ලන්ට කෝල් කරලා මේව කරත හැකි. ප්‍රශ්නයක් නැහැ. දැන් ඉතින් කොහොමත් පරක්කු ඇති සිස්ටම් එකේ. හරි මේ බලන්න. මේකේ ළමයි මේ දැන් අපි පොදුවේ හදන්නේ ඉල්ලුම් සමීකරණයේ QD සමාන එරින BP නේ. ඒකට අපිට රේඛාවක් දුන්නොත් ඒකටත් දාලා සමීකරණය හදන්න පුළුවන්. මේ බලන්න මේකේ. දැන් QD කියන්නේ මිල බිඳුවේ ඉල්ලුම් ප්‍රමාණයනේ. මේකේ මිල බිඳුවේ ඉල්ලුම් ප්‍රමාණය කීයද? සමීකරණයේ පොදු සමීකරණයේ QD සමාන එරින BP. QD සමානයි. ඒ කියන්නේ මිල බිඳුවේ ඉල්ලුම් ප්‍රමාණයනේ. මේකේ මිල බිඳුවේ ඉල්ලුම් ප්‍රමාණය කීයද? 1200යි. ඊට පස්සේ වක්‍රයට අදාළ බෑවුමකුත් තියෙනවා. මේකේ නම් ළමයි මේ බෑවුමේ අගය දුන්නට මේක සරල රේඛාවක්නේ. සරල රේඛාවක තැනින් තැනට බෑවුම වෙනස් නැත්නම් ඕනම තැනක එක සමානයි. ඕනම ලක්ෂයන් දෙකක් අතර සමානයිද වෙනස්ද? කියන්න බලන්න. සමානයිනේ. එතකොට මේක නම් මේ මං කිව්වේ පොඩි අඩුපාඩුවක් තියෙනවා. මම තෝරගන්නවා මේ ලක්ෂයන් දෙක. මේ කෙරෝලේ ලක්ෂයයි මේ කෙරෝලේ ලක්ෂයයි. මේ කෙරෝල් ලක්ෂයන් දෙක අතර මේ පැත්තෙන් මිලේ වෙනස ගත්තොත් 120ක් තියෙනවා. ප්‍රමාණයේ වෙනස ගත්තොත් 1200ක් තියෙනවා. ඉතින් බෑම කියන්නේ ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P නේ. ඩෙල්ටා QD 1200යි. මෙහි ඉඳන් මෙහෙට කියන්නේ වැඩිවීමක්. 120 ඉඳන් බිඳුව දක්වා මිලේ වෙනස තියෙනවා 120ක්. එහෙනම් උත්තරේ කීයද ළමයි? මේ බෑවුම එන්නේ ඍණ 10ක්.
මේක තමයි 1220 ඍණ 10ක්. එතකොට ආවහම මෙන්න මෙහෙම සමීකරණය ලියන්න පුළුවන්. QD සමාන 1220 ඍණ 10යි. තේරුණාද? මට මෙන්න මේක හදලා පෙන්නන්න. හරි මේ QD සමාන ඕනම සමීකරණයක් QD සමානයි a ඍණ bp නේ. හරි මේ වක්‍රයට අදාළ සමීකරණය හදලා පෙන්නන්න. ඒකට සමීකරණය හදනවා කියන්නේ a අගයයි b අගයයි ආදේශ කරලා ලියන්න තියෙනවා. කියන්න බලන්න. හැමෝම කියන්න ඕනේ මේ වක්‍රයට අදාළ සමීකරණය කියන්නේ. කලින් එකේ වගේ මේ කලින් එක ගත්ත විදිහ දැක්කද මේ මිල බිඳුවේදී ඉල්ලුම් ප්‍රමාණය 1220 ඒක තමයි මෙතනට දාලා තියෙන්නේ. ඊට පස්සේ බෑවුම හොයන්නේ මේ ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P නේ. ඩෙල්ටා QD 1200ක් තිබ්බා. ඩෙල්ටා P 120ක් තිබ්බා. 1200 120ෙන් බෙදලා බෑවුම 10යි කියලා ගත්තා. එහෙම තමයි මේ වක්‍රයට අදාළ 1200 ඍණ 10යි P කියන සමීකරණය ආවේ. මගේ ප්‍රශ්නේ මේ මං ඇඳලා තියෙන වක්‍රයට අදාළ සමීකරණය මට ওই වගේ කියන්න. උත්තර ඕනේ කවුරුත් කියන්නේ නැහැ. very good 1028 හරියටම හරි. 1065 හරියටම හරි very good. හරි very good. හැමෝම කියන්නේ very good. සම්පූර්ණ සමීකරණය ඕනේ මට. උත්තර කියපු හැමෝම හරි. සෙනුරි බලන්න 500 ඍණ B5ද B නේ ඍණ 5 කියලා ගත්තේ. ආපහු කියන්නේ හරියට. QD සමාන a ඍණ BP. A අගයයි B අගයයි ආදේශ කරලා කියන්න තියෙනවා. very good. රජින්ද හරි. QD සමානයි 500 ඍණ 5යි P. very good. අන්න එහෙම තමයි සමීකරණය ගන්න. මේකට අදාළව කියන්නේ මේකට අදාළ සමීකරණය කියන්නේ A අගයයි B අගයයි ආදේශ කරලා කියන්න තියෙනවා. අන්සි හරි 1040 පොඩ්ඩක් ආපහු බලන්න. මෙත්මි හරි 1028 හරි 1076ත් හරි. මේ බලන්න මේ 500 කියලා ගත්තට මේ 500 නෙමෙයි ළමයි මෙතනට දාන්න ඕනේ.
මට කියන්නකො 500 කියන්නේ මිල බිඳුවේදී ඉල්ලුම් ප්‍රමාණයද? මං ඔයාලට කිව්වා ළමයි A කියන්නේ P බිඳුවේදී QD අගයට. මේ QD සමානයි මේ ගොඩක් සමහර 500 කියලා මෙතනට දාලා තියෙනවා. මට කියන්න මේ 500 කියන්නේ මිල බිඳුවේදී ඉල්ලුම් ප්‍රමාණයද? නෑනේ. එහෙනම් මේක ගන්න බෑ. මිල බිඳුවේදී ඉල්ලුම් ප්‍රමාණය කියන්නේ කොච්චරයිද මේ? මෙන්න මේ ලක්ෂය. 1000යි. මිල බිඳුවේදී ඉල්ලුම් ප්‍රමාණය කියන්නේ ඉල්ලුම් වක්‍රය අවසන් වන තැන. බෑවුම හොයන්නේ ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P නේ. ඒතර මේකේ ළමයි ලක්ෂයන් දෙකක් තෝරගන්න වෙනවා තොරතුරු තියෙන. මේ දෙක ගන්න බෑනේ මෙතන තොරතුරු නෑනේ. එහෙනම් මේ ලක්ෂයන් දෙක. මේ ලක්ෂයන් දෙක අතර බෑවුම තමයි මේ වක්‍රය ඕනම තැනක බෑවුම. 500යි 1000යි අතර වෙනස 500යි. විස්සයි බිඳුවයි අතර වෙනස 20යි. ඒක උත්තරේ නා 25යි. යනු ඍණ 25යි. තේරුණාද? හරිනේ. QD සමානයි 1000 ඍණ 25යි P. හරි. ආපහු නෝට් එක පොඩ්ඩක් කියව ගන්න ළමයි. අපි මාතෘකා කීපයක් කතා කරා. ඉල්ලුම් න්‍යාය කතා කරා, ඉල්ලුම් නීතිය කතා කරා, ඉල්ලුම් ශ්‍රිතය කතා කරා. ඊට පස්සේ කතා කරන් තියෙනවා ඉල්ලුම් නීතියට හේතු. පොඩ්ඩක් නෝට් එක කියවන්න ආපහු. ළමයි පුංචි දැනුවත් කිරීමක්. ඔයාට මං කිව්වනේ අද ක්ලාස් එක උදේ 8:00 ඉඳන් දවල් 1 වෙනකම් කරනවා කියලා. හරිද? මම ඒක වෙන දවසක දාන්නම් ඒ ක්ලාස් එක. අද විතරක් දැන් අද තිබ්බ එහෙම සැලසුම් කරපු පන්තිය අද දවල් වෙනකන් නෑ. අද සාමාන්‍ය විදියට 8:00ට පටන් ගන්න 10:00 ඉවර කරනවා. හරි? ඉස්සරහට මම දානවා ඒ වගේ ක්ලාස් එකක්. මොකද හේතුව මේ පාඩමෙන් ඉස්සරහට යන්න ඕනේ. ඒ පාඩම තමයි ටිකක් ලොකු පාඩම. මේක ඉවර කරගත්තන් පස්සේ අපිට පුංචි පුංචි පාඩම් ටිකක් හම්බ වෙන්නේ ඩබල් AT වල. ඒ පාඩම් A level වල නම් ලොකු පාඩම්. හැබැයි ඩබල් AT මට්ටමින් තියෙන ප්‍රමාණය ටිකක් අඩුයි. බර තැබීම පොඩ්ඩක් අඩුයි. හරිද? ඒක නිසා අපිට ලොකු එහෙම කාලයක් ගත වෙන්නේ නැහැ. මේ පාඩම තමයි A level වලත් විශාලතම පාඩම, ඩබල් AT වලත් විශාලතම පාඩම. A level මට්ටමින් මම ඔයාලට කිව්වොත් A level වල තියෙනවා ළමයි අවුරුදු දෙකක් 12 වසරයි 13 වසරයි කියලා. එතකොට අවුරුදු දෙකට එක අවුරුද්දක ළමයි කාලච්ඡේද 330ක් තියෙනවා. හරිද? ඒ කියන්නේ 12 වසරට කාලච්ඡේද 330යි 13 වසරට කාලච්ඡේද 330යි.
එතකොට මේ පාඩම අහුවෙන්නේ A level වල 12 වසරේ. 12 වසරේ ඔයාට මේ පාඩමට විතරක් කාලච්ඡේද 200 ගාණක් තියෙනවා. මේ සම්පූර්ණ කොටස ඉල්ලුම සැපයුම රජයේ මැදිහත් වීම සමතුලිතය ඒ ඔක්කොටම. ලොකු පාඩමක් සහ වැදගත්ම A level වල වඩාත් බර තැබීම වැඩිම පාඩම. මේ පාඩම දන්නවනම් ඔයාට අනිවාර්යෙන් අවමේ 100 එතනින් පල්ලෙහාට වැටෙන්නේ නැහැ. ඒ තරම් විශාල ප්‍රතිශතයක් ලකුණු ප්‍රමාණයකින් ගන්නවා මේ පාඩම. ළමයි එක්ක අහනවා සර් දැන් අහපු විදිහේ ගණන්ද එක්සෑම් එකට අහන්න. ළමයි මෙච්චර අහන්නෙත් නෑ. මම ඔයාලට නිකන් පෙන්නන්නද මේ ලොකු විෂය කරුණු තිබ්බට AT එකේ පේපර් එක කියන්නේ සාමාන්‍ය බේසික් ලෙවල් පේපර් එකක්. සාමාන්‍යයෙන් ඔයාට අන්තිම කාලේ කියන්නේ ළමයි ඉලුත් කරනවා සර් නම් කියන්නේ මෙහෙමනේ කියලා. ඕක ළමයි ඉඳගත්තත් පාස් වෙනවා. ඉකෝන් පේපර් එක. ඉඳලා ඔයා ගිහිල්ලා නම ලියලා අහන ප්‍රශ්න වලට උත්තර දෙනවා විභාගේ අනිවාර්යෙන් පාස් වෙනවා. ඉඳගත්තත් පාස්. හරිද? ඒක නිසා මේක ඉගෙන ගන්න මම ඒකන කියන්නේ බරතැබීම වැඩියෙන් තියලා ඉගෙන ගන්න. ඕක පාස් වෙන එක මහා ලොකු දෙයක් නෙමෙයි. පේපර්ස් එහෙම හරි ලේසි. නිකම්ම වට අහන නිසා පෙන්වන්නද මේ පාඩම් වලින් මුල් පාඩම් වලින් අහලා තියෙන ප්‍රශ්න. මේ තියෙන්නේ ළමයි අර අපි අච්චර පනදාගෙන ඉගෙනගත්ත ආර්ථික විද්‍යාව හැඳින්වීම මූලික ආර්ථික සංකල්ප නිෂ්පාදන සම්පත් හැකියාමායන් වක්‍ර ආර්ථික පද්ධති ඒ ඔක්කෝම මුළු පාඩමට අදාළ අහපු ප්‍රශ්නේ අංක 1 මේක තමයි මේ පාඩමට අදාළ අහලා තියෙන ප්‍රශ්නේ පාත සඳහන් ඒවා තුනෙන් ප්‍රාග්ධනය සඳහා ඇති ප්‍රතිලාභය වන්නේ කොහොමද පට්ට අමාරු ප්‍රශ්නයක් නේ ප්‍රාග්ධනයට ප්‍රතිලාභය ළමයි ඕක කියන්නේ කොහොමද අපි දන්නවද ඕවා ප්‍රාග්ධනයට හම්බෙන ප්‍රතිලාභය ළමයි අපි දන්නවද මාර ප්‍රශ්න තමයි මේ අහන්නේ කීයද උත්තරේ භූමිය නම් බදු කුලී ශ්‍රමය නම් වැටු ප්‍රාග්ධනය නම් ලාබලු ටොක්කක් අයිනවා පොලි ප්‍රාග්ධනය නම් පොලි මතකයිනේ ඒ ලෙවල් ක්ලාස් එකේ ඊයේ ඉගෙන ගත්ත මතකයිනේ ප්‍රාග්ධනයට හම්බෙන ආදායම පොලිය කියලා ඉගෙන ගත්තා ඔය එච්චරයි ඒ පාඩමෙන් එච්චරයි හරි ඒ අර අපි ඉගෙනගත්ත හැකියාමායින් වක්‍ර ආර්ථික පද්ධති ඒ ඔක්කෝගෙම ඊට කලින් අවුරුද්දේ හප ප්‍රශ්නයේදී කීයද උත්තරේ භූමිය නම් බදු කෑල්ල අයින් කළානේ අපි රවට්ටන්න අපි රැවටේ යෝවට කුලිය රෙන්ට් එක බදු කුලිය රෙන්ට් එක කියලා ඉංග්‍රීසි වලින් කියද්දී අපි කියනවානේ රෙන්ට් එක කියන්නේ කුලිය කියලා ඒක එයා අපිව වලේ වට්ටන්න හිතාගෙන අහලා තියෙනවා අපි රැවටේ යෝවට මේ ඊට පස්සේ ඉල්ලුම පාඩමෙන් අහලා තියෙනවා පට්ට අමාරු ප්‍රශ්න මා රෑන්ක් කරන ඔයාට අයිලන්ඩ් ඒ කියන්නේ ලංකාවේ මේ ඉකෝන් ප්‍රයිස් එක එහෙම ගන්න පුළුවන් මේ මම ඔයාලට ඒකනේ මේ පාස් පේපර්ස් පෙන්නන්නත් ඔයා නැත්නම් ඉගෙන ගන්න නැහැ ඒකයි මම හැමතිස්සෙම කියන්නේ A level හිතාගෙන ඉගෙන ගන්න කියලා මේ ඉල්ලුමේ තියෙන පාඩම ප්‍රශ්නේ මේ පාද සඳහන් ඒවා තුරින් ඉල්ලුම තීරණය කරනු ලබන සාධකයක් වන්නේ කුමක්ද තෝරන්නලු එකක් එකද දෙකද තුනද හතරද ඒ කියන්නේ ආදේශික භාණ්ඩවල මිල ගණන් බලපන්නේ නැහැ PN ඇතුලේ තිබ්බේ කවුද එතකොට එක තෝරන අය පරිභෝගිකගේ ආදායම් බලපාන්නේ නැහැ එතකොට තුනලු සාධකයක් වන්නේ ඇයිලම ඔය බය වෙලා
පහත සඳහන් ඒවා අතර ඉල්ලුම තීරණය කරන ලබන සාධකයක් වන්නේ කුමක්ද? ආදේශක භාණ්ඩවල මිල ගණන් බලපානවානේ. ඉල්ලුම තීරණය කරන සාධක PPNY TEXNO ඕවනේ. ඉතින් Y කියන්නේ පාරිභෝගික ආදායම. අර අන්තිමට කිව්වා මතකයිද? O කියලා එකක්, others කියලා, කාලගුණික, දේශගුණික ඒ වගේ දේවල් බලපානවා කියලා මං කිව්වනේ. O කියන්නේ ඒක කියලා. මතකයිද ගිය සතියේ කිව්වා? මතකයිද? කාලගුණික සාධක. ඔව්. එහෙනම් ඉතින් මේ එකක් නෙවෙයි ළමයි ඔක්කොම බලපාන. එහෙනම් උත්තරේ කීයද? 4. එච්චරයි මේ මුල් දෙකෙන් අහලා දෙන්නේ. අනිත් ඒවා තාම කරලා නැහැ. පේනවද? අර ඒකයි ඉතින් ඔයාව AT පාස් කරන්න ඕනේ නිසා තමයි මම ස්ටඩි පැක් එක බේස් කරලා උගන්වන්නේ. සාමාන්‍ය දේවල් අහන්නේ. හැබැයි අපි ඉගෙන ගන්න ඉතින් ලොකු ප්‍රමාණයක් ඉගෙන ගන්නවා. බලමු තව හරි ෂෝක් නේ. රචනා ප්‍රශ්නත් එනවා. පහත සඳහන් ඒවා අතුරින් ආර්ථික විද්‍යාවේ හිඟකම යන්න නිවැරදිව විස්තරණය කරනු ලබන ප්‍රකාශනය තෝරන්න. හිඟකම කියන්නේ මොකක්ද කියලා අහනවා. අර අපි A level වල නේ ළමයි ප්‍රශ්න කරලා ලියලා ක්වික් ටෙස්ට් කරලා චැප්ටර් ටෙස්ට් කරලා පාස් පේපර්ස් කරලා ඔක්කොම කරලා ඉන්න අපෙන් අහනවා මේවා. උත්තරේ මොකද්ද කියන්නේ? very good. වැරදිලාවත් වරදිනවද? නෑ එහෙම වෙන්නේ නෑ. උත්තරේ 4. පේනවනේ මං අර ඉඳගත්තත් පාස් වෙනවා කියපු හේතුව තේරෙනවද? ඒවාට ඉතින් ඔව්ව වුණාට රචනා ප්‍රශ්න නම් එහෙම නැතුව ඇති. හරිද? මේ පළවෙනි ටිකෙන් තාම රචනා ප්‍රශ්න අහලා නැහැ. මේ ඉස්සරහට අමාරුයි වගේ දැනුණාට ඔයාලට මේවත් සාමාන්‍ය දේවල් ඉගෙන ගත්තාම තේරෙයි. ඒවා ඉගෙන ගන්න ටික ඔයාලට තේරෙනවානේ. අවුලක් නැහැ කියලා. මේ හෙන්න මාර ප්‍රශ්න ළමයි අහන්නේ මේ. මේ තියෙන අපේ ප්‍රශ්න එක. මිල සහ ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණය අතර උත්තරේ දීලා තියෙනවා මේ. ඉඳගත්තත් පාස් කියන්නේ මන් නිකන්ද? ප්‍රතිලෝමද අනුලෝමද කියලා අහනවා. නිවැරදි පිළිතුර කියා වටිනා තෑගි ලබා ගන්න. මොකක්ද උත්තරේ? ඊළඟ ප්‍රශ්නේ. ආර්ථිකයක ප්‍රධාන ආර්ථික සම්පත් වර්ග හතරේ කියන්නේ නිෂ්පාදන සාධක 4 සඳහන් කරන්නලු. සඳහන් කරන්නත් විතරයි කියන්නේ. දන්නවනේ අර නිකන් ළමයි මේ වගේ ඩබල් ඒටි කියන්නේ මොකක්ද දන්නවද? ඔයා යුද්ධයකට යන්න කොහොමද ආයුධ සන්නද්ධව යනවා. හරිද? ඔයා ගාව තියෙනවා ඔක්කොම ආයුධ ටික තියෙනවා ඔක්කොම කරන්න. හරිද? එකෙක් එනවා මේ පණ නැති එකෙක් ඌවත් එක්ක යුද්ධ කරන්න. ඌ ගාව මොකුත් නැහැ. ඉස්සරහට හිටියා ඉතින් ඌට අනිවාර්යෙන් පනිෂ්මන්ට් එක හම්බෙනවනේ වගේ ඔයා ආයුධ සන්නද්ධයි. අන්න ඒ වගේ දෙයක් තමයි ඩබල් ඒටි පේපර් එක කියන්නේ. ඕක කරන්න ඕක කොහොමත් පාස් වෙන එක නිසා පාඩම් කරද්දී ඊට වඩා වැඩි දෙයක් A level මට්ටමේ මම මේ උගන්වන විදියෙන් පාඩම් කරන්න එක්සෑම් එකේ අනිවාර්යෙන් ඔයා ගොඩ යනවාමයි. හරි. ෆේල් වෙලා නැහැ තාම එහෙම. එකෙක්ද කොයිද ෆේල් වුණා ඉතිහාසයේ ඌ තුනම ෆේල්. මම හිතන්නේ ඌ නම විතරයි ලියලා ඇත්තේ නැත්නම් හරියට වාඩි වෙලත් නැහැ. මම කියන්නේ වාඩි වුණොත් පාස් කියලා හරියට වාඩි වෙලා නැහැ. ඉහතේ වාතුරින් ඕනෑම දෙකක් පැහැදිලි කරන්න. පුළුවන් නේ භූමිය ගැන දෙන්නම්කෝ. මෙයාට දන්න තියෙවත් කියන්න පුළුවන් නේ. භූමිය කියන්නේ ස්වභාවික සම්පත්. ඔච්චරයි යා බලාපොරොත්තු වෙන උදාහරණයක් කිව්ව ඕනනම් එයාට තව දෙන්න පුළුවන් අපිට.
ප්‍රතිස්ථාපනය කළ හැකි සහ නොහැකි කියලා දෙකක් තියෙනවා. මේක සාධක ආදායම බදු කුලිය. ඔය වගේ ශ්‍රමය කිව්වහම දෙන්න පුළුවන් නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදා ගන්න මිනිස්සුන්ගේ කායික හා මානසික ශක්තිය. ශ්‍රමය හම්බෙන ආදායම වැටුප තව අවශ්‍ය නම් තව ලක්ෂණ දෙන්න පුළුවන් නේ. සංචලනය කරන්න පුළුවන්. ඵලදායිතාවයේ වෙනස් සමජාතිය නැහැ. එච්චර බලාපොරොත්තු වෙන්නේ නේ. තව ප්‍රශ්නයක් අහලා දෙනවා ඒ ලකුණු 10 ප්‍රශ්නේ මේකත් ඔයාලට පුළුවන් නේ. මූලික ආර්ථික ප්‍රශ්න තුනක් තිබියලු. ඒවා නම් නිෂ්පාදනය කළ යුත්තේ කා සඳහාද? කුමක් කොපමණ ප්‍රමාණයකින් නිෂ්පාදනය කළ යුතුද සහ කෙසේ නිෂ්පාදනය? වෙළඳපොළ ආර්ථික ක්‍රමය මගින් සහ සැලසුම්ගත ආර්ථික ක්‍රමය මගින් ඉහත එක් මූලික ආර්ථික ප්‍රශ්න විසඳනු ලබන්නේ කෙසේද? පැහැදිලි කර. අපි මේවා ඉගෙන ගත්තා මගටයිද? වෙළඳපොළ ආර්ථිකයක් කුමක් කොපමණ නිපදවන්නේද කියන ප්‍රශ්නේ විසඳගන්නේ සාපේක්ෂ ලාභය මත. ලාභදායී භාණ්ඩ තමයි හදන්නේ. ඒ ස්වාර්ථය මතනේ හිතන්නේ. මතකයිනේ එහෙම ඉගෙන ගත්තනේ. භාණ්ඩ වෙළඳපොලේ මිලයි සාධක වෙළඳපොලේ මිලයි බලනවා කියලා. ඔව්. කෙසේ නිපදවන්නේද කිව්වහම අවම පිරිවැය සහිත ශිල්ප ක්‍රමය පාවිච්චි කරනවා කිව්වා. මතකයිද අර කොකා කෝලා එකයි ස්මැක් එකේ කතාව මං කිව්වේ තාක්ෂණයේ වෙනස්. තාක්ෂණය කියන්නේ භාවිතා කරන ක්‍රමවේදය. ක්‍රමයන් දෙකක් තිබ්බා ප්‍රාක්තන සූක්ෂම සහ ශ්‍රම සූක්ෂම කියලා. මතකයිද ඒවා? මතක නැත්තයි ඉතින් ඔයාගේ අඩුපාඩුවක්. මම අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැඩියෙන් ගන්නලා තියෙනවා. හරි? සැලසුම්ගත ආර්ථිකයේ අර අපි මේ ගෝඨාභය රාජපක්ෂ ගැන එහෙම කතා කරලා මතක තියාගත්ත මතකයිනේ. රාජ්‍ය කටයුතු කරද්දී ප්ලෑන් එකක් තියෙනවා ආර්ථික සැලැස්ම. ඒ සැලැස්ම ක්‍රියාත්මක කරන්නේ මධ්‍යගත සැලසුම් අධිකාරිය. ඒගොල්ලන් කියන විදිහට තමයි හැමදේම කරන්නේ කියලා. එම නෝට් එකේ ඇති පාඩම් කරන්න. එච්චරයි ළමයි එකකින් තියෙන්නේ. මේවත් තව ටිකකින් ඔයාලට පුළුවන්. තව පුංචි වෙලාවයි. එතන ලියන ප්‍රශ්නේ තියෙනවා. හරි. තව පුංචි වෙලාවෙන් තියෙන පොඩ පේපර් ටිකක්ම බලමු. මේක හොඳයිනේ. එතකොට ඔයාලට බය හරිය නැති වෙනවනේ දැන් දන්නේ නැහනේ. ඉතින් ඇතිනේ අනේ මේ ඉකෝන් පේපරේ අමාරුයි දන්නේ නැහැ කියලා. දැන් නින්ද හරියයි ඔයාලට හරියට. මේවා මෙහෙම ප්‍රශ්න අහනවද ළමයි දැකලා තියෙනවද මෙහෙම? මේ කිසියම් තීරණයක් පිළිබඳ තෝරා ගැනීමකදී කැප කරනු ලබන හොඳම විකල්පයේ වටිනාකම හඳුන්වන නම කියන්න. ආවස්තික පිළිවෙත්. very good. ඕවට උත්තර දුන්නාම ඉතින් very good කියන්න බෑ මම කිව්වට. නේ මිනිස් අවශ්‍යතා සහ උවමනා සපුරාලීමට සම්පත් මේ මම දැන් කරලා තියෙන ළමයි මුල් පාඩමනේ හරියට ඒකයි මම ඒකේ තියෙන ප්‍රශ්න ටික ඔයාගෙන් අහන්නේ. මේ පළවෙනි එකට කියන්න බලන්න. උවමනා සපුරාලීමට සම්පත් සීමිත වේ. හිඟකම very good. මේ තව තියෙනවා. මේක මේ 16 එකේ 16 මිල යාන්ත්‍රණය භාවිතා කිරීම තුලින් මොන ආර්ථිකයක් දාන මූලික ආර්ථික ප්‍රශ්න. මිල යාන්ත්‍රණය භාවිතා කිරීම තුලින් මොන ආර්ථික පද්ධති දාන මූලික ආර්ථික ප්‍රශ්න විසඳ ගන්න. very good. වෙළඳපොළ ආර්ථිකයක් නේ. මේක කර ලකුණු දෙක ගානේ හම්බ වෙනවානේ.
නේ නිෂ්පාදන සාධක 4 පැහැදිලි කරන්න. අමාරුයිද? නිෂ්පාදන සාධක ಜಾති 4 නිකන් අදහස ලියන්න විතරයි තියෙන්නේ. භූමියේ ශ්‍රමයේ ප්‍රාග්ධනයේ ව්‍යවසායකත්වය. දැන් ඉතින් අධිතක්සේරු වෙන්න එපා. හරි මේක දෙකලා අවුලන්නේ නැහැ කියලා. එහෙම නෑ. මේ ඉස්සරහට තියෙන ඒවා සාමාන්‍ය මට්ටමක් තියෙන මේ පළවෙනි ඒවා ගොඩාක් ලේසි වුණා. මේක සූක්ෂම ආර්ථික විද්‍යාවේ විෂය ශේෂ්ත්‍රය. very good. තනි තීරණ ගන්න ඒකකවල ආර්ථිකනේ. තනි ඒකකවල වෙන වෙන වශයෙන් අපි අධ්‍යයනය කරන සූක්ෂම මයික්‍රෝ ඉකොනොමික්ස්. හැකියාව ආයම වක්‍ර වලින් එකක් තියෙන බලන්න. මේක බලන්න. හැකියාව ආයම වක්‍ර සඳහායි යොදාගෙන උපකල්පනයක් නොවන්නේ මොකක්ද කියලා. ඒවත් ළමයි අර නොවන්නේ කියලා ඇහුවට මේ හැකියාව ආයම වක්‍ර දැනගන්න ඕනෙත් නැහැ උත්තරේ දෙන්න. දැන් හැකියාව ආයම වක්‍ර දැනගන්න ඕනේ සම්පත් අසීමිතව නැහැ මේ කොහෙවත් කියන එක කියන්නේ. අසීමිතව තියනවා කියලා එහෙම උපකල්පනය කරනවද? එහෙනම් අපිට ඉතින් මේ මට්ටම තමයි හදන්නේ කියලා කියන්න බෑ. අසීමිතයි නා. 3 මේ 6 වෙනි ප්‍රශ්නෙත් ළමයි තියෙනවා ප්‍රධාන ආර්ථික ක්‍රම වර්ග 3ක් ලැයිස්තිගත කරන්න. පුළුවන් නේ? වෙළඳපොළ ආර්ථිකය, සැලසුම්ගත ආර්ථිකය, මිශ්‍ර ආර්ථිකය. ඉන් ඕනෑම එකක මූලික ආර්ථික ප්‍රශ්න විසඳන්නේ කොහොමද කියලා ලියන්නලු පැහැදිලි කරන්න. පුළුවන් නේ වෙළඳපොළ ආර්ථිකය තෝරගත්තා නම් දෙත හැකි. දියත හැකි. හොඳට සැලසුම්ගත ආර්ථිකය වුණත් අවුලක් නැහැ. මිශ්‍ර ආර්ථිකය වුණත් දෙක එකතු කරලා ලියන්න තියෙනවා. හරිනේ? හරි. එහෙනම් ළමයි මෙතනින් දැන් අපිට ඊළඟ දවසේ කතා කරන්න තියෙන්නේ ඉල්ලුම් නීතියට හේතු. හරිද? ආදේශන ප්‍රතිවිපාකයේ ආදායම් ප්‍රතිවිපාකයේ concept එකක් තියෙනවා. මේ ඉල්ලුම් නීතියට පටහැනි අවස්ථා ටික කතා කරාම මෙතනින් ඉල්ලුම ඉවරයි. ඊට පස්සේ සැපයුම කතා කරන් දෙන්නේ සැපයුම කියන්නේ නිෂ්පාදකයා ගැන. හරි පුළුවන් තරම් ලබන සතියේ වෙද්දි ස්ටඩි පැක් එක ගන්න බලන්න. හරිද? කුරිය කරගන්න පුළුවන් ගිහිල්ලා හරි ගන්නවා නම් හොඳයි. යන්න පුළුවන්කමක් තියෙනවා නැත්නම් කුරිය කරගන්න. මේ ඒක ඔයාට ඉගෙන ගන්නත් ලේසියි එතකොට. ඕක හයිලයිට් කරගෙන ඕක පාඩම් කරගන්න තියෙන්නේ. පේනවනේ අර බේසික් ප්‍රශ්න අහන්නේ. හරි? හරි. එහෙනම් ළමයි මෙතනින් ඉස්සරහා කොටස් ටික අපි ඊළඟ දවසේ කතා කරනවා. අද මාව දැක්කෙම නැහැ නේ කැම් එක නැහැනේ. ඒ නිසා මේ අපි ඊළඟ දවසේ හම්බෙමු. මම කියන්නම් ඊළඟ දවසේ මොකද කරන්න කියන එක. මෙතනින් ඉස්සරහට ගිහිල්ලා මේ PDF එකේ මේ පාඩම සම්පූර්ණයෙන් මම දාලා තියෙනවා. මෙතනින් පස්සේ නිෂ්පාදන පිරිවැය ඒ වගේ පාඩම් කීපයක් තියෙන. ලොකු අවුලක් නැහැ මම කලින් කිව්වා වගේ. මේ පාඩම් වල ලොකු නෝට්ස් තිබ්බට ළමයි පේපර්ස් ටික ඇනලයිස් කරාම පාට සාමාන්‍ය පේපර් එකක් තියෙන්නේ. ඒක නිසා අපි මේ ටික ඉගෙනගෙන ඉවර වෙලා අන්තිමට ඔය පේපර්ස් ටික ඇනලයිස් කරනවා. ඇනලයිස් කරාම අපිට නිකම්ම 2021 වාගෙට එන පේපර් එක නිකම්ම කියවන්න පුළුවන්. දැන් ඔයාලා නිකන් හිතෙන්නේ නැද්ද ඔයාගේ පේපරේ පළවෙනි ප්‍රශ්නේ මැවෙන්නේ නැද්ද ඔයාලට? මට නම් මැවෙනවා. මොකක්ද දන්නවද ඔයාගේ පේපරේ පළවෙනි ප්‍රශ්නේ? එක්ක හිඟකම ගැන අහනවා නැත්නම් ආවස්තික පිරිවැය ගැන අහනවා. 80%ක් ෂුවර්. නේ අර තව මං අවුරුදු දෙකේ පෙන්නුවේ නෑ ඔයාලට. පෙන්නුවා නම් ඔයාලට එහෙම එකක් නේ අහන්නේ. නේ එක්ක හිඟකම නැත්නම් ආවස්තික පිරිවැය.
ඔය හැම අවුරුද්දෙම ඒ වගේ දෙයක් තමයි අහන්නේ. නැත්තම් සූක්ෂම අහලා තිබ්බා. එහෙම ළමයි ඇනලයිස් කරාම අපිට බලන්න පුළුවන්. ඒක නිසා බය වෙන්න එපා. මේ ඔය AAT රිසල්ට්ස් වලින් ළමයි රිසල්ට්ස් තියෙන්නේ බහුතරයක් ඒ ගන්නවා. බොහෝම සුළු ප්‍රමාණයක් තමයි සාමාන්‍ය C1 S1 ගන්නෙ. අද ෆේල් වෙන්නේ නැහැ. ෆේල් වුණොත් ඔයා හිතා ගන්න ඔයා මේ ලෝකේ ඉන්න සාමාන්‍ය ජීවියෙක් නෙවෙයි. ඉකෝන් ෆේල් වුණොත් මේ ප්‍රශ්න වලට ලියා ගන්න බැරි වුණොත් ඔයා සාමාන්‍ය ජීවියෙක් නෙවෙයි. ඔයා එන අසාමාන්‍යයි. ඔයාට අදාළ ග්‍රහ ලෝකෙ හොයාගෙන ඒකට යන්න. රිසල්ට්ස් ආවම පස්සේ. හරි? එහෙනම් හැමෝටම සුබ දවසක්. අපි ඊළඟ දවසේ හම්බෙමු. පරිස්සමෙන් ගෙදරට වෙලා ඉන්න. අනවශ්‍ය ගමන් එළියට යන්න එපා. බොහොම පරිස්සමෙන් ගෙදරට වෙලා පාඩම් වැඩක් කරගෙන ඉන්න. හරි. හැමෝටම සුබ දවසක්.